ඔව් සර්. මේ දීලා තිබ්බ ටියුට් එකේ පළවෙනි දෙවෙනි තුන්වෙනි පිටු ටික සම්පූර්ණ කරන්න කියලා කතා කරා. අපි බලමු මේ පළවෙනි පිටුවේ අපිට ලැබිලා තිබුණේ කෝණ කීපයක්. අන්නේ කෝණවල අගය විශාලත්වයේ මැනලා ලියන්න කියලා තමයි ගානේ තිබ්බේ. හරි. අපි හරි වැරදි දාගමු. ඔබ දන්නවා මම කියන උත්තරෙත් එක්ක එකක් අඩු හෝ වැඩි උත්තර ගන්න පුළුවන් බව. හරි. කෝණමානය මැනපු හැටි අපිට මතකයි. කෝණමානයේ තියෙන පාදක රේඛාව බාහුවක් මතට තියන්න ඕනේ සහ පාදක රේඛාවේ මධ්‍ය ලක්ෂයේ ශීර්ෂයක් මතට තියන්න ඕනේ. හරි. මේක අපි දන්නවා. අපිට කැමති බාහුවක් තෝරගන්න පුළුවන්. මේ පැත්තට උනත් අපිට මේක තියන්න පුළුවන් කියලා ඔයාලා දන්නවා. හරි. ඒතර ඔයාලට පහසු බාහුවක තියන්න මට පහසු හින්දා මම මේ පැත්තේ තියනවා. හරි. හරියට පාදක රේඛාවේ මධ්‍ය ලක්ෂය ගන්න ඕනේ මැදට ශීර්ෂයට සහ පාදක රේඛාව හරියටම මෙතනට ගන්න. හරි. අපි මේ ගැන කතා කරලා තියෙනවා. දැන් ඊළඟට වැදගත්ම කාරණාව තමයි අපි මේකේ ඇතුළෙන්ද යන්නේ පිටින්ද යන්නේ කියන එක. අපිට මේක යන්න වෙන්නේ අපි තියපු බාහුවේ බිඳුව තියෙන පැත්තෙන්. මෙතන ඉඳලා යන්න වෙනවා. මෙතන ඉඳලා අපි බලාගෙන ගියාම මේ කෝණය අංශක 60ක් විදිහට තමයි අපිට ලැබෙන්නේ. එහෙනම් නිවැරදි උත්තරේ වෙන්නේ අංශක 60යි. දැන් ඔබ දන්නවා අංශක 60 තමයි සර්ට ආපු උත්තරේ. ඒක හරි. 61 ආවිල්ලා තිබ්බත් හරි 59 ඇවිල්ලා තිබ්බත් හරි උත්තරයක් විදිහට සලකනවා. එකක වෙනසකට අපිට ලකුණු ලැබෙනවා. හැබැයි වඩාත්ම නිවැරදිවමයි ඉන්න. මට එන උත්තරේ 60, 59, 61 උත්තර හරි. හරි වැරදි දාගෙන යන්න. හරි දාගන්නද සර්? ඔව් හරි වැරදි දාගෙන යන්න. හොඳයි. දෙවැනි එක. right. කොණමානික ගත්තා. ඔබට කැමති බාහුවක් තෝරගන්න පුළුවන්. මම මේක සම්පූර්ණයෙන්ම කරකවලා පාදක රේඛාව තියෙනවා AC බාහුව මත. අට උනම් BC බාහුවේ තියන්නත් පුළුවන් මේක. මධ්‍ය ලක්ෂය හරියටම ගේනවා ශීර්ෂයට. දැන් හරි. දැන් බාහුව තිබ්බේ මේ පැත්තේ බිඳුව තියෙන්නේ. මේකෙත් පිටත පරිමාණය තියෙන්නේ. මේ දිගේ අපිට බලාගෙන යන්න වෙනවා. 40 පහු වෙලා තියෙනවා. මම ගන්න උත්තරේ මේකට අංශක 45යි. 44 46 වගේ උත්තර හරි. හරි. ඒක අපිට ඉක්මනට කතා කරගෙන යන්න පුළුවන්. මොකද අපිට අද පරාවර්ත කෝණ අපි පරාවර්ත කෝණ ඇඳි මැනීම කියන තැනට නිකන් කතා කරා. අපිට පරාවර්ත කෝණ අඳින හැටි ඉගෙන ගන්න බැරි වුණා. අද දවසේ අපි ටික කතා කරනවා. සහ කෝණ ගැන තව චූටි දේවල් ටිකක් තියෙනවා ඔබත් එක්ක කතා කරන්න. ඒ දේවල් අපි කතා කරමු. හොඳයි. තුන්වෙනි ගාන. right. කෝණමානය ගත්තා. කැමති බාහුවක. මම මේ පැත්තට හරව ගන්නවා මේ වෙලාවේ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබට කැමති බාහුවක්. ඔබට PQ බාහුව ගන්නත් පුළුවන්. මම ගන්නවා පාදක රේඛාවේ මධ්‍ය ලක්ෂය තියාගන්න මෙන්න මේ QR කියන බාහුව. හරිනේ? හරියටම QR කියන බාහුවේ මම තියලා තියෙනවා පාදක රේඛාව මධ්‍ය ලක්ෂය හරි බාහුව තියෙන්නේ මේ පැත්තේ. ඒකේ බිඳුව තියෙන්නේ මේ ඇතුලේ. ඇතුලෙන් යනවා. මේක නම් උත්තර වෙනස් වෙන්නේ නැති තරම් මේක හරියටම අංශක 90 තියෙනවා. ඒක හරියටම ඍජු කෝණයක් තමයි මම ඇඳලා තිබුණේ. 89 91 වගේ උත්තරත් හරි විදියට ගන්න පුළුවන්. නමුත් මේකේ හරිම උත්තරේ හරියටම යන්න නම් 90 වෙනවා. දශමයක්වත් වෙනස් වෙන්නේ නැහැ. චුට්ටක්වත් අඩු වැඩි වෙන්නේ නැහැ. මේක හරියටම ඍජු කෝණයක් තියෙනවා. හරි. අංශක 90 ආපුවා ඉන්නව නේද? නැද්ද? ඔව් සර්. එහෙනම් අපි යමු හතරවෙනි. හරි පුතේ. මේක නම් නිකන් බැලුමට මහ කෝණයක් වගේ පේනවා. ඒතකොට අපේ ඔළුවේ අදහසක් තියාගන්න පුළුවන් මෙයා 90ට වඩා වැඩි වෙන්න ඕනේ. මහ කෝණයක් නේ. right. මම කෝණමානය මෙන්න මේ YZ බාහුවේ තියන්නම්. YZ බාහුවේ තියන්නම් කෝණමානය. හරි. මට පැහැදිලිව පේනවා මේක පොඩ්ඩක් විශාල කරගන්නවා. මධ්‍ය ලක්ෂය හරි. එතකොට බිඳුව තියෙන්නේ කොයි පැත්තද කියලා බලන්න ඕනේ. බාහුව මේක මේකේ බිඳුව තියෙන පිටත පරිමාණය. මහ කෝණයක් එන්න ඕනේ. මෙහෙම බලාගෙන යනවා. 90 පහු වෙනවා. හරි. එහෙනම් ස්ථිරයි මහ කෝණයක අගයක් එනවා. මෙන්න මෙහෙම යනවා. 130ක් පහු වෙලා 130 පහු වෙලා මෙතන මට ගිහිල්ලා තියෙන්නේ චූටි ඉරිකෑ 135. ඔව්. මගේ උත්තරේ අංශක 135යි.
අංශක 134 36 වගේ උත්තරත් හරි උත්තර වෙනවා. හරි දාගන්න දී නේද? හරි. මම හිතනවා හැමෝම හරියට මැනලා ඇති කියලා. පස්වෙනි ගාන. රයිට්. බලමු. පස්වෙනි ගාන. දැන් මේකේ අපිට තියන්න පුළුවන්නේ අපිට මේ KL බාහුවේ තියන්නත් පුළුවන්. ඕනනම් මේ ML බාහුවේ තියන්නත් පුළුවන්. ඔයා කැමති බාහුවක තියන්න. මන් තියෙන පැත්තටම තියන්න ඕන කියලා එකක් නැහැ. හරි. මම මේක තියනවා මෙන්න මේ පහලින් තියෙන KL බාහුව. හරි. හරියටම හදා ගන්න. ශීර්ෂය මධ්‍ය ලක්ෂයට ශීර්ෂය සම්බන්ධ කරනවා. හරි. කොනමානය ටිකක් ලොකු කරමු. ඔයාලට කොනමාන ලොකු කරන්න බෑ. ඔයාලට ලං වෙලා බලන්න තියෙන්නේ. හරි. මම අරන් තියෙන්නේ මෙන්න මේ KL බාහුව. KL බාහුවේ බිඳුව තියෙන්නේ කොහෙද බලනවා. මෙතන 180නේ. මෙන්න බිඳුව. එහෙනම් ඇතුළත පරිමාණයෙන් යන්න ඕනේ. මේක දිගේ ගියාම 70 පහු වෙලා ඔයාලගේ කොනමානෙ මේ යට චූටීරි නෑ. ඒ චූටීරි ගණන් කරන්න තියෙන ඔයාලට මේ උඩින් 70 කෙලින් ගියා 110 කියලා පටල ගන්නෑ. 70යි චූටීරි කෑලි මට මේකේ තියෙනවා 5. එහෙනම් මගේ කෝණයේ විශාලත්වය මම ගත්ත කෝණයේ විශාලත්වය අංශක 75යි. හැබැයි මෙතන නිකන් 75 විතරක් දාලා නිකන් ඉන්න එපා. කලින් ගණන් හදනකොට කෝණයට නමක් තිබ්බනේ. XYZ PQR ACB ABC ඒ විදිහට මෙයාටත් ඉතින් අපිට නමක් ලියන්න පුළුවන්. නමුත් කියලා නැහැ. නමුත් අපිට කියන්න පුළුවන්. අපි දන්නවා කෝණයක් නම් කරන්නේ ශීර්ෂයේ මැදට හිටින්න අනිත් අකුරු දෙක දෙපැත්තට දාලා. එතකොට මේක ලියලා නැත්තම් ලියන්න නේද? KLM කෝණය සමානයි අංශක 75යි. MLK කියලා ලියන්නත් පුළුවන් බව ඔයාලා දන්නවනේ. ශීර්ෂයේ මැදට තියාගන්න විතරයි ඕනේ. ශීර්ෂයේ මැදට තියාගන්න ඕනේ. ඊටු අකුරු දෙක දෙපැත්ත මාරු වුණාට කමක් නැහැ. පස්වෙනි කෝණය අංශක 75ක් තමයි එන්නේ. නිකන් බැලුව බැලමටම කෝණමානෙ බැලුවනේ 105ක් 115ක් වගේ හිතෙනවා. ළමෙක් නිකන් මේ උඩින් බැලුවා. බලන්නේ හැම වෙලෙම බිඳුව තියෙන තැන ඉඳලා යන්න. right. හයවෙනි ගාන. මේකත් මහා කෝණයක් කියලා පේනවා. එහෙනම් 90ට වැඩි එකක් එන්න ඕනේ කියලා නිකන් හිත හදාගෙන බලන්න පුළුවන්. පාදක රේඛාව මම තියනවා RS ගේ. RS ගේ තියලා S වලට මැද ගේනවා. right. දැන් හරි. හරිනේ? මගේ අතින් අඩුපාඩුවක් වැරද්දක් වුණොත් ටක් ගාලා කියන්න ඕනේ. RS තමයි මම බාහුව ගත්තේ RS ගේ බිඳුව. මෙන්න ඇතුලෙන් යන්නේ. මේම යනවා. ඇතුලෙන් යනවා. 90 පැහුණා. 100යි. මහා කෝණයක් වුණා දැන්. අංශක මම එයාගේ නමත් එක්කම ලියන්නම්. RST කියලා ලියන්නත් පුළුවන්. TSR කියලා ලියන්නත් පුළුවන්. අංශක 150ක් තමයි මට එන උත්තර. 149 51 කියන උත්තර දෙක විතරයි හරි. අංශක 30 එහෙම ලියලා තියෙන්න පුළුවන් පැත්ත මාරු වෙලා. ඕක ලියුවනම් එහෙම වෙන්නේ නැහැ අපිට. අපිට මේක දැක්ක ගමන් පේනවා මේක නම් මහා කෝණයක්. එහෙනම් 90ට වැඩි උත්තරයක් මට මේකේ එනවා කියලා අපි දැනගෙනයි යන්නේ. 7 වෙනි කෝණය මයින්න තියෙනවා. right. එන 7 වෙනි කෝණය මේකේ බාහු දෙකක් තියෙනවා AB AC. මම කෝණේ නම එහෙම ලියලා ඉවර කරගන්නම්කෝ. මම මේකට ලියන්නම් BAC කෝණය කියලා. CAB කිව්වත් හරි. ශීර්ෂයේ මැදට හිටින්න ඕන. මම ගන්නම් මට හිතෙන එක මම ගන්නවා මේ AB බාහුවට. ඔයාලට AC හිතෙන්නත් පුළුවන්. නිකන් ඇන්දේ ඒක. මෙන්න කෝණමානේ මම බාහුවට ගත්තේ AB. එහෙනම් කෝණමානේ පාදක රේඛාව AB ගේ තිබ්බා. වැඩේ ඉවරද? හරියට තියලා නෑ. මොකද්ද පුතේ ඊළඟට වෙන්න ඕනේ කාරණාව? ඕනේ ශීර්ෂයට එන්න ඕනේ. ඔන්න මම ශීර්ෂයට තියාගත්ත කෝණමානේ.
ඕකස බාහුවන සර් බාහුව නිසා ශීර්ෂයට තියන්න ඕනේ. ශීර්ෂයට මොකද්ද තියන්න ඕන? පාදකරේඛා මධ්‍ය ලක්ෂය. right මෙතන පාදකරේඛා මධ්‍ය දැන් හරිද? හරි සර්. right දැන් බලනවා පාදක රේඛාව මේක බිඳුව තියෙන්නේ පිටින්ද නෑ 170 160 නෑ බිඳුව නෙවෙයි 180 තියෙන්නේ. බලය කොණමානේ මේක 180යි බිඳුවයි ලියලා තියෙනවා නේ අපි ඉගෙන කතා කළා. මෙතන බිඳුව තියෙන්නේ. බිඳුවේ ඉඳලා අරන් ගියාම මට ඒක ටිකක් පේනවා මදි වගේ. 50 පහු වෙලා 50 දිගේ ආවම 130. නමුත් 50 කියලා හිතේ තියා ගන්නවා. 53ක් තමයි මට එන්නේ. 53යි සර්. ඔව් 53ක් තමයි මට එන විශාලත්වය. AC BAC කෝණය එහෙම නැත්නම් CAB කෝණයගේ අංශක 53යි. 52 54 හරි. ඊට වැඩිය උත්තර නැහැ. ඊට වඩා වෙනස් නම් උත්තරේ වැරදි. හරිද? සවිතු මොකද කරන්නේ? ඈ මල්ලිට ඉගෙන ගන්න දෙන්න නැතුව එබීබ ඉන්නවද? right මෙන්න මයින්න තියෙන පළවෙනි පිටුවේ මයින්න තිබුණු අන්තිම ගාන. මේකෙත් බාහු දෙකක් තියෙනවා MO එහෙම නැත්නම් ON NO කියලා ගන්නත් පුළුවන්. මම මේකේ නම ලියාගෙන ඉන්නම්කෝ MON කියලා මම ලියන්නම්. මම දැන් තෝරගන්නවා ON කියන බාහුව. ඔබට MO පුළුවන් වෙනසක් නැති බව ඔයාලා දන්නවා. බාහුව හරියට තෝරගෙන සෙට්ටුන්නේ නැහැ වෙඩේ. නේද? දැන් නම් හරිනේ. හරි නේද? හරි. හරි සර්. ශීර්ෂයත් හරියටම මම ඔන්න මධ්‍ය ලක්ෂ්‍ය ශීර්ෂෙ තිබ්බා. ඇතුළෙන්ද පිටින්ද බලන්න ඕනේ කියලා තේරුම් ගමු. බාහුවට ගත්තේ මේක ON. නම් බිඳුව ඇතුලේ තියෙන. මහ කෝණයක්. යා 90 පහු කරගෙන මෙයා. මෙන්න මෙතන 120යි. මට එන්නේ උත්තරේ අංශක 120. 120ද 21ද කියලා හරියටම බලමු. දෙක මැද වගේ තියෙනවා. 120 ගමු නේද? දෙක මැද වගේ තියනවා කියලා හිතිලා ළමයෙක් 121 ලියන්නත් පුළුවන්. ඒත් හරිනේනේ. ඒත් හරිනේ. ඒත් හරි දෙනවා කියවනේ. 120 21 19 වගේ උත්තර හරි. ඔන්න මනින්න තියෙන කෝණ ටික මැනලා ඉවරයි. හරි. අටම හරියට මට පුළුවන් හිමිට මැසේජ් එකක් දාලා තියන්න. කලබලයක් නැහැ. පස්සේ නම් ටික බලන්න. ඈ මේ Zoom එකෙන් දාන්න. වෙනදට දාන්නේ එක එක ප්‍රශ්න කියලා. හරිද? මැසේජ් එක හිමිට දාන්න. අපිට තියනවා දැන් කෝණ කීයක් තිබුණාද අඳින්න ඔතන? 8යිද 10යිද? ඊළඟ පිටුවේ කෝණ 8ක් නේද අඳින්න තිබ්බේ? 8යි. right. ඒ අතර අර නම් ටිකක් මට හිමීට එනවා. මම ඒ ටික මම පස්සේ කියවන්නම්. එකම නම එවන්න එපා 10ක් විතර. හරි. කට්ටිය ඒ ටික එවනකම් මම බලන්න අඳින්න තියෙන ඒවා මොනවද? කොණමානයයි රූලයි මම ලෑස්ති කරගන්න. මම හැම එකටම රූල මෙතනින් එහාට පාවිච්චි කරන්නේ. ඔයාලා දන්නවා මේ රූල අරහෙට මෙහෙට කර ඉන්න අමාරුයි මේ වැඩේ. නේද? ඒ හින්දා මම රූල් වලට ඉර නිකන් ගහනවා. හරි? right. සඳනෙත් නම් වෙන වැඩක් කියලා මට පේනවා. නේද සඳනෙත්? හරි.
නම් ගොඩක් තියෙනවා. සන්තෝසයි. එනෝෂ්, තිසංග, ඊට පස්සේ සිනෙලි, තව ඉන්නවා. තව ගොඩක් හිටියා. මැසේජ් 15 18ක් විතර දීපුවා. මේකේ මට මේක බලන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. මේ මවුස් එකේ ප්‍රශ්නයක්ද කොහෙද? උඩින් උඩින් මම කියවන්නම් සමහර අයගේ නම් ටික මගේ ඇරෙයි. එනෝස්, තිසංග, සිනෙලි, එතනින් ගියාම නෙත්මි, හංසජ, නවරත්න, නෙතුනි, සඳනිත්, සදීෂා, තරුෂි, අදීෂ, මහිතා, විනුජ. හරි. තව නම් තියෙනවා මට මගේ අරුණා කීපයක්. නායක සර්. ඔව්. රත්නායක. රයිට්. නම් කියුන්නේ නැහැ කියලා දැන් තරහ වෙන්න දෙයක් නැහැ. හරි? වැඩේ හරි නම් හරි. ඔය එකක් දෙකක් වැරදිච්ච අය බලන්න ඕනේ මම මේ පාදක රේඛාව හරියට තියලා නැද්ද? බාහුව හරියට මේ ශීර්ෂයට හරියට මධ්‍ය ලක්ෂය අරන් නැද්ද? එහෙම නැත්නම් මට ෂුවර් එකට මේකේ පැත්ත මාරු වෙලාද? බිඳුවෙන් යන්න ඕන එකට මම ඒව ගැන සැලකිලිමත් වෙන්නේ නැතුව ඔහේ බලලා ලිව්වද? වැරදි කීප දෙනෙක් ඉන්නවනේ. මුලින්ම අපි රූල අරගෙන රේඛාවක් අඳින්න ඕනේ. ඒ කියන්නේ අපි එක බාහුවක් ඇඳ ගන්න ඕනේ. ඒකට තමයි අපිට රූල ඕනේ. හරි? දැන් ඒ බාහුවේ ඔයාලට කැමති පැත්තක් ඔයාලට තෝරගන්න පුළුවන්. මම මගේ මෙන්න මේ වම් අත පැත්ත තෝරගන්නවා. හරි? ඔයාලට ඔයාගේ දකුණු අත පැත්තට තෝරගන්නත් පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැති බව ඔයා දන්නවා. අපි බාහුවක් රූල තියලා ඇඳ ගන්නවා. මම මෙන්න මෙතන ශීර්ෂයේ විදියට ගන්නවා කියලා මම ඒක ලකුණු කරනවා. පැන්සලෙන් ඔයා දන්නවා අර සංඛ්‍යා රේඛා අඳිනකොට වගේ චූටි ඉරි කෑල්ල ඒ ලක්ෂය හොයාගන්න විතරක් හරියටම. මෙතනට එන්න ඕනේ. මේ කෝණයට නමක් තියෙනවනේ. මේ කෝණේ ශීර්ෂය අනිවාර්යයෙන්ම B අකුර මෙතනට එන්න ඕනේ. කෝණේ නම් ලියලා තියෙන්න ඕනේ අනිවාර්යයෙන්. නමක් තියෙනවනේ. නම තියෙන්න ඕනේ. දැන් කෝණමානය ගත්තා. බාහුවට ගන්න තියෙන අපි අඳපු එකම එක බාහුව ඔන්න හරියටම තියාගත්තා. දැන් අපි බලනවා 50ක් ඕනේ. අපිට අංශක 50ක් තමයි ඕනේ. බිඳුව තියෙන්නේ කොතනද කියලා තීරණය කරගෙන බිඳුව මෙතන නැහැ. මෙතන 180. මෙන්න බිඳුව. මේක දිගේ 50ට වෙනකන් ගිහිල්ලා අපි එතන පැන්සලෙන් පොඩි මාක් එකක් දාගන්නවා මේ විදිහට. හරි. මොකද කෝණමානෙ තියෙද්දි උඩින් අඳින්න බෑනේ. එහෙනම් කෝණමානෙ අපි ඉවත් කරමු. රූල අරගෙන. මම මේකට විතරයි මේ රූල භාවිතා කරන්නේ මේ විදිහට. හරියටම අර ශීර්ෂයට ගත්ත ලක්ෂය සහ අපි ලකුණු කරගත්තු අංශක 50න් ලකුණු කරගත්ත තැනට මේ විදිහට රූල තියලා මම මේ ආදර්ශනයක් විතරයිනේ කරන්නේ. ඒකට මම ඊළඟ අවස්ථාවේදී රූල මෙහෙම කරකව කවින්නේ අපි දැක්කා අපිට ඕකෙන් අඳිනකොට ටිකක් වෙලා යනවා. හරි. හරියටම අර රේඛාව අර ලකුණු කරගත්ත තැන හරහා යන්න මේ විදිහට අඳින්න. දැන් වැඩේ ඉවරයි. වැඩේ ඉවරටම ඉවර නෑ. මේ කෝණේ නම දාලා ඉවර කරේ නෑ. මම මෙතනට A කියලා ගන්න. එහෙම ප්‍රශ්නයක් නෑ. A සහ C මාරු වෙන්න පුළුවන්. මෙතනින් අංශක ගන්න කෝණේ ඇඳලා ඔව් අනිවාර්යෙන්ම මෙතන අංශක 50 ලියන්න ඕන. හරිද? ඒතර මේක ලියනකොට ඔයා මෙහෙම ලිව්වා කියලා ප්‍රශ්නයක් නෑ. මම මේ නිකන් අඳින්නේ. මේ නිකන් ඔයාලට පෙන්නන අඳින්නේ. හරි? නිකන් කෝණමානෙ පාවිච්චි කරන රූල පාවිච්චි කරනව නෙවෙයි. අපි හිතමු ඔයා මෙහෙම ඇඳලා තියනවා කියලා. එතකොට ඔයා මේකේ ඔය 50 ලියන තැන ගැන සැලකිලිමත් වෙන්න එපා. සමහර අය මේකේ මෙහෙම කෝණය දාලා මේක ඇතුලේ 50 ලියනවා. ඒකත් හරි. වැරද්දක් නෑ. එතන කෝණයේ අංශක 50 බව අපි පෙන්නලා තියෙන්න ඕනේ. ඒක තමයි කාරණාව. මෙතන B ඉන්න ඕනේ අනිවාර්යෙන්.
A සහ C මාරු වෙන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක්. C දැන් ඔය කෝණෙම අනිත් පැත්තට හරවලා කෝණමානේ මේ පැත්තේ තියෙන ලකුණු කරන්නත් පුළුවන් ළමයි. ඒකේ ප්‍රශ්නකුත් නැහැ. එතකොට අකුරු තියෙන තැන් මාරු වෙනවා. පැහැදිලිනේ? හරිද? මම ගත්තේ මගේ දකුණු අත පැත්තෙන්. ඔබට ඔබේ වම් අත පැත්තෙන් ශීර්ෂය ලකුණු කරගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. හරි? right. දෙවනි ගානේ තියෙනවා අංශක 85ක්. මම දැන් රූල පාවිච්චි කරන්නේ නැහැ. මම නිකන් රේඛාව අඳින්නම්. හරි? ඔයාලා දන්නවා. රූල තියන්න නැතුව ඔයාලට රේඛා අඳින්න බෑ කියලා. දැක්කනේ? හරි. මෙන්න මම අඳිනවා රේඛාව. මම ඉස්සෙල්ලා ගත්තේ අර පැත්තෙන්ද මම දැන් වෙනසකටත් එක්ක මම මේ පැත්ත ගන්නවා. එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා දන්නවා දැන්. ඒතර මෙතනට එන්න ඕනේ ස්ථීරවම y. ශීර්ෂය y නේ. ශීර්ෂය y හින්දා අපි ශීර්ෂය තෝරගන්න තැනට y එනවා. දැන් ගන්න කෝණමානේ ඔයාලා ඇඳලා තියෙන්නේ. කරපු වැඩේ හරිද වැරදිද කියලා බලාගන්න විතරයි තියෙන්නේ. කෝණමානේ අරගත්ත පාදක රේඛාව හරි මධ්‍ය ලක්ෂයේ ශීර්ෂයට තිබ්බා. දැන් හරියටම හරි. දැන් ඕනේ අංශක 85ක්. හිතේ තියෙනවා සුළු කෝණයක්. ඍජු කෝණයට වඩා අඩුයි. බිඳුව මෙතන 180 තියෙන්නේ එළියේ. මෙතන තියෙනවා බිඳුව. හරි. කෝණමාන වර්ගය අනුව මේ දෙක මාරු වෙනවා. ඔයාලා දන්නවා. ඒව ගැන අපි කතා කළා පහුගිය සතිවල. මෙතන බිඳුව ඉඳලා යන්න ඕනේ අංශක 85ට. 80 පහු වෙලා ඔන්නම් මෙතනින් 80 කෙලින් 100ට යනවා. මෙන්න තැන. ටිකක් දිග ඉරක් ගහලා තියෙන පහේදී. හරි. අන්න එතනින් මාක් එකක් දාගන්න. හරි. right. පැන්සලෙන් චූටිවට ඔබට පේන්න තිබ්බනම් ඇති. දැන් ඉතින් රූල තියලා අර ඉස්සලා පෙන්නුවා වගේ මේ y ලක්ෂයයි අර මාක් කරපු රේඛාවයි හරහා යන්න. මෙන්න මේ රේඛාව අපි නිර්මාණය කරගන්න. හරි. වැඩි ඉවර නෑ. අකුරු දෙක දා ගන්න ඕනේ. x සහ z කියලා මම මේ දෙපැත්තට දාන්න. අකුරු මාරු වෙන්න පුළුවන්. මෙන්න මෙතන කෝණය ලියන්න ඕනේ. අංශක 85යි. හරි. හරියටම බලන්න ඕනේ. මට ඔයාලගේ පොත් චෙක් කරන්න විදිහක් නැහැනේ කෝණමානයේ තියෙතිය. නේද? ඉන්න තමයි මේ ටික අපි කතා කරගෙන යන්නේ. ඉවර හරියට බලලාද කියලා ගෙදර ඉන්න අයියා කෙනෙකුට අක්කා කෙනෙකුට අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට හරි කමක් නැහැ කියලා බලන්න පුළුවන්. හරි? right. තුන්වෙනි ගාන කාගේ හරි මයික් එකක් ඕන් වෙලා තියෙනවා. ඔෆ් කරලෙමු නේද? right ඒ ඔෆ් කරගත්තා. තුන්වෙනි ගාන අංශක 38ක් රේඛාවක් අඳින්න. මන් නිකන් වෙනසකටත් එක්ක පැත්ත මාරු කර කර අඳින්නම් ඈ. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒතර ඔය ලකුණු කරගත්තේ මොන ලක්ෂයේද? මෙතන මම ලියන්න ඕන මොන අකුරද? Q. ශීර්ෂයෙන් Q. හරිනේ. ගමු කෝණමානේ මේ ඔක්කොම පැන්සල් වලින් කරන්න ඔයාලා දන්නවා. පාදක රේඛාව තිබ්බා. ශීර්ෂය හරි ගෙනිච්චා. right. දැන් හරි 58ක්. බිඳුව බාහුවේ බිඳුව මේ එළියේ තියෙන්නේ මේ කෝණමාන එළියේ තියෙන්නේ ඕම ගියා 50 පහ වුණා 58ක් මෙතන ටිකක් 38ක් sorry 38ක් 30 පහ වුණා තව පහක් එකපාරට යන්න පුළුවන් ටිකක් දිග ඉරක් තියෙනවනේ එතන ඉඳලා තව ඉරි කෑලි නැත්තම් 30 ඉඳලා ඉරි කෑලි චූටි ඉරි කෑලි 8කින් නැත්නම් මේ පහ තියෙන ඉරේ ගාව ඉඳලා චූටි ඉරි කෑලි කීයකින්ද? පහ තියෙන ඉරේ කෑල්ල ගාව ඉඳලා ගියොත් එහෙම චූටි ඉරි කීයකින්ද ලකුණු වෙන්න ඕන? 3කින්. එහෙම නැත්නම් 40ට වඩා ඉරි කෑලි දෙකක් අඩුයි. ඔය ඕන එකක් හිතලා ලකුණු කරන්න පුළුවන්. 30 ඉඳලා චූටි ඉරි 8ක් 35 ඉඳලා චූටි ඉරි කෑලි 3ක් නැත්නම් 40ට වඩා දෙකක් අඩු. ඔයාලට කැමති විදිහ. right. ඔනම ලකුණු කළා මම රූල තියන්නේ නැහැනේ. හරියටම රූල මෙතන මේ Q ලක්ෂයටත් අර ලකුණු කරපු ලක්ෂය හරහා යන්නත් මේ වගේ ඇඳ ගන්න. හරි. right. වැඩි ඉවරයි? නෑ, ඉවර නෑ. මෙතනට දාන්නම් මම P කැමති විදිහට. R
මෙතන කෝණේ විශාලත්වය ලියනවා අංශක 38ක්. හරි නේද? හරි. ඔය ටික තමයි කරගෙන යන්න තියෙන්නේ. අපි කරගෙන යන්න ඉක්මනින්. පරාවර්ත කෝණ අඳින්න නේ අපි අවිල්ල තියෙන්නේ. මෙන්න නරක කෝණයක් අඳින්න තියෙනවා. බෑඩ් කියලා තියෙන්නේ නරකයි කියලා. හරි රයිට්. අපි අඳලා බලමු. අංශක 100ක් මහ කෝණයක්. මෙතන ගන්නවා. මෙතන අකුර කියන්න මට ටක් ගාලා ඇහෙන්න. A A. A very good. කොණමානය එන්න හරි. පාදක රේඛාව තිබ්බා මධ්‍ය ලක්ෂයට ගෙනිච්චා. හරි 90ට නෙමෙයි 100ක් බිඳුව ඇතුලෙන් යන්නේ 90 100 කෙලින් ගියාම මේකේ 80ක් පෙන්වන්නේ. ඒක අපිට අදාළ නැහැ. අපි බලන්නේ අපි බලපු පරිමාණය දිගේ ඇතුළයි පිටයි ඔක්කොම මාරු කරගන්නේ. ඔන්න තැන. හරි චුට්ටක් එහෙම වෙනවා මම මේ පෑනින් අඳින නිසා. රයිට් කොණමානේ අයින් කරා. රූල හරියට තියලා ඍජු කෝණයට වඩා චුට්ටක් වැඩිනේ අංශක 10ක්. ඍජු කෝණය ආව නම් පුතේ මෙන්න මේ කෙලින් එන්නේ 90 ඊට වඩා 10ක් වැඩි. රූල ඔහොම තියලා අඳිනවා. හරි වැඩි ඉවර කරලා දාමු ටක් ගාලා. මෙතනට දාමු B A D අංශක 100යි. මේ කෝණයේ විශාලත්වය අංශක 100යි. නරක කෝණය ඇඳා. පස්වෙනි ගාන. අංශක 72ක් KLM රේඛාව අඳිමු. ටිකක් මම ඉක්මනින් කතා කරගෙන යන්නම්. මම දැන් මේක මේ පැත්තට ගන්නවා. කොණමානේ මට එතන අකුර මොකද්ද? L. එතෙන්ට L එන්නේ M දාමු. එනස මධ්‍ය ලක්ෂ මොකද්ද L වල තියෙන විශේෂත්වය? මධ්‍ය ලක්ෂ ශීර්ෂය. අන්න මධ්‍ය ලක්ෂය නෙවෙයි. ඒකට කියන්නේ ශීර්ෂය. අපි කොණමානේ මධ්‍ය ලක්ෂය තියන්නේ එතන. එච්චරයි. L අංශක 72ක්. හරියට තියමු. හරි. දශමයක් හරි එහා මෙහා වුණොත් පේනවනේ කෝණයක අංශකයක් එහා මෙහා වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ අපි අඳින එකේ නේද? හිතට තියන්න ඕනේ. 72 බිඳුව කෝ ගලමු. බිඳුව තියෙන එළියේ මේ 70 පහු වෙනවා. 70 පහු වෙලා ඉරි කෑලි 2යි. 72යි එතකොට. 70 පහු වෙලා ඉරි කෑලි 2යි. ඔය හරි. ඔය හරියන්නේ මේ හරියටම තියන්න ඕනේ. ඒත් වැරදුනා මට. 72 රූල ගත්තා. රේඛාව ශීර්ෂයයි අර ලක්ෂයයි යා වෙන්නේ නැහැ. හරි චූටි වෙනස්කමක් තියෙනවා මගේ. මම පෑන තියෙනකොට පොඩ්ඩක් දෙතුන් පාරක් උත්සාහ කරානේ. ඔය ඉර ගහ ගන්න ඕනේ රේඛාව යන පැත්තට. එතකොට අරක මැකිලා යනවා. පේන්නේ නැහැ. ඒ තරම් චූටි එකක් ගහන්නේ. හරිද? සමහර අය මෙහෙම ලොකුවට තියෙනවා. මෙහෙම ලොකු එකක් තියා ගන්නවා. ඊට පස්සේ රේඛාව ගැහුවම රේඛාව ගහනකොට පැන්සලෙන් රේඛාව ගහනකොට ඔන්න ඔහොම අර ප්ලාස්ටරයක් දාලා වගේ පේනවා. එහෙම පේන්න බෑ. අරක හරහාම යන්න ඕනේ. ඒවා අපි දන්නවා. අකුරු දෙක දාලා ඉවර කරමු. K කියලා මෙතනට දාන්න. M කියලා මම මෙතනට දාන්නම්. මගේ කැමැත්තට මේ කෝණය අංශක 72යි. 6 වෙනි එක. හරි වැරදි දානව නේද ඔයාලා? ඔව් සර්. ඔව්. හරි. මේකේ ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ස්ක්‍රීන් එක නැති වෙයි බොහෝ විට. එමුණුත් ටක් ගාලා සුදු වුණානේ. කොට්‍රෝල් එක නැති වුණානේ. එහෙම වෙනවා පොඩ්ඩක්. මේකේ අර අපි මුලින් ඉඳලා වැඩ කරලා තියෙනවනේ. ගොඩක් හතේ පන්තියේ පටන් ගත්ත දවසේ ඉඳලා තියෙනවා. ඉඳලා අර මේකේ ප්‍රමාණය වැඩි වෙනකොට අයින් වෙනවා. ඒ කියන්නේ දරා ගන්න බැරි වෙනවා.
හරි දැන් මේ වාරේ වැඩ ටික ඉවර වීගෙන යන හින්දා අපිට පුළුවන් අලුත් එකක් ගන්න. හරි 6 වෙනි එකද තියෙන්නේ? ඔව් 6 වෙනි එක තියෙන්නේ. මම කතා කරගෙන යන්නම්. ස්ක්‍රීන් එක නැති වුණොත් මම ආපහු සම්බන්ධ කරනවා. එතකන් ඉන්න ඕනේ. කෑ ගන්න නැතුව. හොඳයි මෙහෙම ආපු එකත් හොඳයි. හබ් ෂීට් එකක් වගේ. MON මම මෙතන ගන්නවා. නැත්තම් කොටුම තියෙන්න ඕනේ හිතෙනවනේ. අකුර කියන්න ටක් ගාලා. හරි. එන්න කෝණමානේ. හරි. හරිද මන් තිබ්බා? හරිනේ. හරි. right. හරි සර්. දැන් එතකොට අපිට දැනෙනවා අපිට තේරෙනවා මේක මොන වර්ගයේ කෝණයක්ද? සුළුද ඍජුද මහාද පරාවර්තද මොකක්ද? මහා මොකට වැඩි? බිඳුව බලන්න බිඳුව ඇතුලෙන් යන්නේ 120. 120 මෙන්න තියෙනවා. ඒ දිගේ ගිහිල්ලා ලකුණු කරගන්න. සමහරවිට ඔයාලගේ ඇතුළ පිට මාරු වෙන්න පුළුවන්. කෝණමානේ විදිහට. හරි ප්‍රශ්නයක් නෑ. මෙන්න 60. 60 නෙවෙයි 120. දැන් රේඛාව ගහලා වැඩේ ඉවර කරමු. හරි ඒක නම් ගන්නටම ආවා. හරි මෙතනට m දාන්නම් මෙතනට n අකුර දාන්නම් මෙතන කෝණය මහ කෝණය අස්සන් දඳිනවා අංශක 120යි කියලා අපි ලියමු. හරි half sheet කොට රූල්ද අපිට අදාළ නැහැ. තනි රූල්ද කොහොමත් එකයි වැඩේ එකයි නේද? STU 150ක් රේඛාව දැන් හරි දැන් ඊට වැඩිය නේද? දැන් තේරෙනවා මේවා හරි දැන් හරි නේද? අර වැඩේ වුණාට ඔව් සර්. ඔව් අපිට විනාඩියක් දෙන්න. 150 රේඛාව වඳින්න මම දැන් මේක මේ පැත්තට ගන්නවා මට හිතෙන පැත්තට අන්තිම ගණන් දෙකනේ 7-8නේ තියෙන්නේ. ඊට පස්සේ පරාවර්ත කෝණ මනිමු. ඊට පස්සේ පරාවර්ත කෝණ අඳිමු. ඒකට ඉවරයි කතන්දරේ. කෝණ මානේ. right. මට අකුර කිව්වේ නෑ මෙතනට මොකද්ද කියලා නේ. ඔව්. සර් ස්ක්‍රීන් එක පේන්නේ නැහැ. right. හරි ඉන්නේ. ස්ක්‍රීන් එක. දැන් හරිද? දැන් හරි සර්. හරි සර් දැන්. හරි පුතේ හරි. දැන් හරි සර්. අපි බලමු 150 බිංදුව 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 මේ තියෙන බිංදුව 150 ඇයි වැරදි මොකද්ද වැරද්ද මොකද්ද මෙතන කරන වැරද්ද සර් පිටත පරිමාණය යන්න ඕනේ පාදක රේඛාව තියෙන්නේ පාදක රේඛාව තියෙන පැත්තෙන් පිටත යන්න. පරිමාණය right very good මෙතනින් යන්න ඕනේ බාහුව මේක පාදක රේඛාව මෙහි තියෙන්නේ එහෙනම් මෙහෙන් යනවා 150ට මහ කෝණයක් ලේසි මෙන්න තියෙන තැන මාක් එකක් දාගමු හරි රූල තියලා නේද නිකන් යා කරන්න බෑනේ මම පෙන්නනවා විතරක් හින්දා මම නිකන් අඳිනවා right අකුර කිව්වෙත් නැහැ මෙතනට තීර්ෂ මෙතනට මම u දාන්නම් මෙතනට අපි දාමු s හරිනේ කොහමද ඒකයි. අංශක 150යි කියලා ලිව්වා එච්චරයි අන්තිම එක 175ක් අංශක 175ක් රේඛාව මම අඳිනවා මෙහෙම ලක්ෂ්‍ය ශීර්ෂය මම සර් මෙතන PCR කියලා තියෙනවා. මෙතන ලක්ෂ්‍ය මම ගන්නවා මෙතන මොකක්ද දෙන අකුර S right කෝණමානේ පෑනෙන් ලියන්නේ අකුරක්වත් මෙතන තිබ්බා හරි මයික් ඕෆ් කරන්න ඕනේ සුරුසුරු ගන්නවා
දැන් යම් අපිට මේ අකුරු ටික මේ පෑනෙන් ලියන්න බෑද? නෑ පැන්සලෙන් ලියන්න වෙන්නේ අඳින ඒවා ලියන ඒවා ඔක්කොම. S වල ඉඳලා බාහුව මේ පැත්තේ මෙතනින් පටන් ගන්න ඕනේ එහෙනම් බිඳුව මෙතන තියෙන නෑ බිඳුවේ සර් ඇතුළත පරිමාණයෙන් පටන් ගන්න ඕනේ. ආ, පරිමාණය ඔන්න දැන්. ඇතුළත පරිමාණයෙන් යන්න ඕනේ. ඔන්න ගියා 90යි මහ කෝණයක් එන්නේ නේ ෂුවර් 180යිනේ රවුමම මේ කෝණමානයම ඊට චුට්ටක් අඩුවෙන් එන්නේ නේ 5ක් අඩුවෙන් යන්නේ ඕම 90 පහු කරන් ගියා 170 පහු වෙලා අර මැද ඉරට එන්න ඕනේ අනිත් පැත්තෙන් බැලුවොත් අංශක 5 ලකුණු කරන තැනට තමයි මේක එන්නේ මේ මෙතන හරි නිකන් සරල රේඛාවකට ඔන්න මෙන්න තියෙන කෝණයක් සරල කෝණයක් වෙන්න බලාගෙන ඉන්න කෝණයක් වගේ නිකන් අපිට පේන්නේ. මෙන්න මෙහෙම ලොකුවට මෙන්න මෙහෙම යන්නේ. චූටි වෙනසක් තියෙන්නේ මේ. නිකන් ඇහැට පේන්නේ නැති තරම් වෙනසක් එන්න පුළුවන්. ඔයාලට නමුත් හරියට අඳින්න ඕනේ. චූටි දෙයක් තියෙනවා. P 180යි 175යි කියන අංශක 5ක වෙනසක් තියෙනවනේ. මැද 175. මෙන්න මෙතන අංශක 175. සරල කෝණයකට ඉතා ආසන්න නිසා නේද? සරල කෝණයක් ආවන නම් මෙන්න මෙතනින් යන්නේ නේ. මෙන්න මෙහෙම යන්නේ. මම පෙන්නන්න. මෙන්න මේ ගානට යන්නේ. සරල කෝණය ආවන. චූටි වෙනසක් තියෙන. හරි? වෙනස චූටි වුණාට අනින එක අපි හරියට අනිනවා. right. දැන් යනවා පරාවර්ත කෝණමයි. මේක තියෙන්නේ එහෙමයි. උපසටහන් වල දක්වලා තියෙන පරාවර්ත කෝණවල විශාලත්වය මයින්නේ කියලා. දැන් පරාවර්ත කෝණයක් කියන්නේ අංශක 180ට වඩා වැඩි කෝණ බව අපි දන්නවා. අංශක 180ටත් වඩා සරල කෝණයකටත් වඩා විශාලත්වය වැඩි නම් තමයි පරාවර්ත කෝණ හැදෙන්නේ. එතකොට අපිට කෝණමානයක උපරිමමයි ඉන්න පුළුවන් කෝණමානයක තියෙන ඇතුළත පරිමාණය ගත්තත් අපි ගිය සතියේ කතා කළේ මේ ගැන තමයි. හරි ඇතුළත පරිමාණය ගත්තත් පිටත පරිමාණය ගත්තත් මේ ඇතුළත පරිමාණය ගත්තත් තියෙන 180ට පිටත පරිමාණය ගත්තත් බිඳුවේ ඉඳලා 180ට තියෙන. හරි. ඒතකොට 180ට වඩා වැඩි වඳිනකොට අපි ඊට වඩා වෙනස් උපක්‍රමයක් පාවිච්චි කරනවා මේ පරාවර්ත කෝණ වලට පමණක්. මොකද්ද ළමයි මේකේ පාවිච්චි කරන උපක්‍රමය? කොහොමද අපි මේක කරගන්නේ? පැත්තෙන් බලලස ඒක එන ගමස 360 ඕනේ very good. අපිට මේ තියෙන පරාවර්ත කෝණය ලකුණු කරලා තියෙන එක අපි ඒක නෙවෙයි එයාට සම්බන්ධ වෙලා ඉන්න අනිත් කෝණයමයි. මෙන්න මේ රතු පාටින් ලකුණු කරපු කෝණය මැනගන්න. ඔක තමයි ක්‍රමය. ක්‍රම කීපයක් තියෙනවා. මම ඔබට මේ ක්‍රමයේ විතරයි කියලා දුන්නේ. මේක පහසුයි. හරි? මෙන්න ගත්තා. මේක මැන්නම මේකේ බිඳුව තියෙන පැත්තෙන් හරියට මැනගෙන යන්න ඕනේ. මෙන්න බිඳුව මෙතන අංශක 60ක් තමයි එන්නේ. හැබැයි 60 නෙවෙයිනේ උත්තරේ. කොහොමද ගන්න උත්තරේ? 360 ආපු උත්තරේ අපි අඩු කරනවා. එතකොට උත්තරේ ලැබෙන්නේ 300ක්. 300. එහෙනම් උත්තරේ ලියන තැන අංශක 300ක් ලියවමු ප්‍රමාණවත්. ආය අඩු කරලා පෙන්නන්න ඒව අවශ්‍ය නැහැ. ක්‍රම කීපයක් තියෙන හින්දා මේ ප්‍රශ්නයක් නෑ. අපි පාවිච්චි කරන්නේ ඕන එක්කෙනා නෙවෙයි අපි මයින්නේ අනිත් එක්කෙනා මැනලා 360න් හැම වෙලේම අඩු කරනවා. 360 එන්නේ කොහොමද කියලාත් අපි කතා කළා නේද? මේ වගේ කොණමාන දෙකක් නේ දෙපැත්තට. ඒ කියන්නේ 180 දෙකක් හවු වෙනවා. සරල කෝණ දෙකක් තියෙනවා. අපි ගැන කතා කරා. අපි යමු දෙවෙනි ගානට. මෙන්න අපිට C කෝණ අඩු කරන එක දැම්ම කියලා ප්‍රශ්නයක්වත් නැහැ. හරි? අඩු කරනවා දැම්ම කියලා ප්‍රශ්නයක් නැහැ. දැන් මේකෙම ඉන්න ඕන කෝණය අපිට ඉතා පැහැදිලි පරාවර්ත කෝණයක් තියෙනවා නම් එයා නෙවෙයි අනිත් එක්කෙනාමයි. මෙන්න මේ රතු පාටින් මම ලකුණු කරපු කෝණය. කෝණමානෙ ගන්න මට කැමති බාහුවක් තෝරගන්න පුළුවන්. මම AC කියන බාහුව තෝරගන්නවා මේ තිරස් අතට තියෙන. දැන් බිඳුව තියෙන්නේ කොතනද කියලා බැලුවා. මෙන්න බිඳුව පිටත එකකින් මට ආවේ. ඔව්. අරන් ගියාම අන්න හරියටම එතන තියෙන්නේ අංශක 90ක්. 90 නෙවෙයි උත්තරේ. 90 අපිට ඕනෙක් කෙනා නෙවෙයි 90. ඕනෙක් කෙනා හොයා ගන්නවා අපි
360 90 අඩු කරනවා. 360න් අපි අඩු කරනවා අංශක 90. එතකොට අපිට ලැබෙන උත්තරේ අංශක 270යි. එහෙනම් උත්තරේ ලියන තැන අපි ලියමු අංශක 270. ඉතරයි. මෙතන අංශක 270. දැන් නැවතත් කියනවා අඩු කරලා පෙන්නුවා කියලා ප්‍රශ්නයක් නැහැ. හරි අඩු කරලා පෙන්නලා නැතත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි 90 එහෙම ලියලා තියෙන්න බෑ. සමහර අයට පැටලිලා 90 ලියනවා. හරි. පරාවර්ත කෝණයක් ඉඳලා හැම වෙලෙම මතක තියාගන්න ඕනේ 360න් අඩු කරලා ලියන්න ඕනේ උත්තරේ. තුන්වෙනි ගාන. රයිට්. මයින් ඕන කෝණය දැන් ඉතා පැහැදිලි. මෙන්න මේතන තියෙන සුළු කෝණය මයින් ඕනේ. කෝණමානේ මම මේකේ QP නැත්නම් PQ බාහුව තෝරගන්නවා. ඔය මයික් ඔන් කරගෙන ඉන්න අය මයික්ස් ඔෆ් කරගන්න. ගෙවල් වල සද්ද මේකට එනවා. right මෙන්න තිබ්බ හරියටම හරි දැන් බිඳුව තියෙන්නේ කොහෙද? ඇතුලෙන් යන්නේ මේ රූපේ නම්. මෙතන මට එන අගය අංශක 0.10 20යි 30යි 35ක් තමයි මට එන්නේ. එහෙනම් අපි කරන්න ඕනේ 360න් අඩු කරනවා අංශක 35ක්. මේ ක්‍රමය අපි දන්නවා. මේ ක්‍රමය පාවිච්චි කරන්නේ පරාවර්ත කෝණ මැනීමේදී පමණයි. හේතුවත් අපි දන්නවා පරාවර්ත කෝණයක් කියන්නේ අංශක 180ට වඩා වැඩි කෝණයක්. එහෙනම් කෝණමාන 180යි පුළුවන්. 325 තමයි උත්තරේ. දැන් එතකොට මේවට අර කොන්දේසි එකඟයි අංශකයක් අඩු වැඩි වෙන්න පුළුවන්. 324 26 වගේ ඒවා උත්තර ගන්න පුළුවන්. හරි? මට නම් එන උත්තරේ හරියටම 325. හතරවෙනි ගාන. දැන් දන්නවා. පරාවර්ත කෝණයට සම්බන්ධ එක්කෙනාමයි මෙන්න මේ රතු පාටින්. කෝණමානය අරගෙන එක මහා කෝණයක් බව පේනවා. S මට්ටමට 90ට වඩා වැඩි උත්තරයක් ආයුතුයි ඒ උත්තරේ. හරි. මොන කෝණමානය මම හරියටම තියාගත්තා. මම YZ බාහුව තෝරගත්තේ. ඔයාලට XY පුළුවන්. මෙතනින් මට බිඳුවකෝ බාහුව පල්ලෙහා තියෙන එක අංශක 120ක් කියලා තමයි මට එන්නේ. 120 නෙවෙයි උත්තරේ 360න් අඩු වෙන්න ඕන අංශක 120. නිවැරදි උත්තරේ ලැබෙනවා අංශක 240. මගේ උත්තරේ හරිද ළමයි? ඔව් සර්. ඔව් සර් මට කාලස 240. ඒක තමයි හරි. පස්වෙනි එක. දැන් පරාවර්ත කෝණ කියලා අපිට මහා දෙයක් නෑනේ. මේකමයි ඉන්නෝ. එකත් මහා කෝණයක් කියලා නිකන් අඳිනකොටම තේරෙනවා ඍජු කෝණයට වඩා වැඩි ලොකු මහා කෝණයක් තමයි එන්නේ. හරි? මහා කෝණයක් තමයි. මෙන්න මම මේකම අයිනෝ. නම ලියන්නත් තියෙනවා පස්සේ මම ඒව අන්තිමට කරන්න. ඔන්න මම තිබ්බා LM කියන මේ පහළ තියෙන තිරස් රේඛාව තමයි මම පාදක රේඛාවේ තෝරගත්තේ. එහෙනම් බිඳුව මෙතන ය. 90ට වැඩි වුණා. හරි. හිතපු දේ හරි. මහා කෝණයක් 160යි. 360න් 160ක් අඩු කරාම උත්තරේ 200යිනේ. අඩු කර කර පෙන්වන්න අවශ්‍ය නැහැ. කෝණයට නමක් දාලා නැහැ එයා. එයා නෙවෙයි. මමනේ දුන්නේ ටියුට් එක සර් නම දාලා නැහැ. නම දාමු. KL M අකුරු මාරු වෙන්න පුළුවන්. L මාරු වෙන්න බෑ. දන්නවා. අංශක 200ක් තමයි නිවැරදි. අංශක එහෙම දාන්න අමතක වෙනවා. සමහර අයට 200 විතරයි ලියන්නේ. කිව්වට පස්සේ තමයි පස්සේ බින්දු දාන්නේ. අපි දන්නවා ඒකක තියෙන්න ඕනේ. මයින් ඕනම දෙයකට. මේක අංශක. නෑ සර්. හරි. හොඳයි. දාපුවා ඇති. මෙතන කෝණය. එකත් නිකන් ඍජු කෝණයක් නෙමෙයි මහා කෝණයක් නේ. ඍජු කෝණයක් නම් හරියට කෙලින් එන්න ඕනේ මේ UT රේඛාව. එම නෑ. දැන් මෙතන මහා කෝණයක් එන්නේ කියලා හිත හදාගෙන බලතේ. මෙන්න තිබ්බා හරියටම නෑ.
දැන් හරි. බිඳුව හොයාගමු. පාදක රේඛාව UTS TS මේ යට තියෙන එක බිඳුව මෙතන අරගෙන යම් බලන්න 100යි. එහෙනම් 360න් පරාවර්ත කෝණයක් නෙමෙයි හැම වෙලේම 360න් අඩු කරනවා 100ක් හැම වෙලේම 100ක් අඩු කරන්නේ එන කෝණය අඩු කරනවා 260 අංශක නම UTS එහෙම නැත්නම් STU සමානයි අංශක 260 7 වෙනි එක එතනම ඉන්න තියෙන්නේ නම් පරාවර්ත කෝණයනේ මයින්න කියන්නේ ගානේ තිබ්බේ එහෙමයි නේද මෙන්න මේ ටික මයින්නවා දැන් අපි දන්නවා ක්‍රමය ඉදත් අපි ගණන් ප්‍රමාණයක් හැදුවා අදත් මෙතන දැන් ගණන් 8ක් සාකච්ඡා කරනවා රයිට් මේක කරකව ගමු මම මෙන්න මේ xy බාහුව තෝරගන්නවා ඔබට wx බාහුවටත් කොණමානෙ තියන්න පුළුවන් වැදගත් වෙන්නේ තියෙන බාහුව නෙවෙයි තියපු විදිය හරිද බලන පැත්ත හරිද බලන්නේ බිඳුවේ ඉඳලමද ෂුවර් එකට බලන්න ඕනේ බාහුව තියපු තැන බිඳුවද ඇතුලෙන් යන්නේ 40යි හරියටම මේ මැද්දීරෙන් ගිහිල්ලා තියෙනවා 45යි අංශක 45ක් තමයි අපි අයින් කරන කෝණය 360න් අඩු කරනවා අංශක 45ක් අංශක 315ක් වෙන්න ඕනේ. ඔබට ලැබිලා තියෙන උත්තරය නමක් දාලානේ WXY YXW දෙන්න පුළුවන්. හරි අවසාන පරාවර්ත කෝණය. හරි. දැන් දන්නවා පරාවර්තන අනිත් එක්කෙනාම අයිනවා. මෙන්න අනිත් එක්කෙනා. එයා මහා කෝණයක් කියලා පේනවා. කෝණමානය මම ගන්නම් මේ බාහුවට. ON බාහුවට. කිසි ප්‍රශ්නයක් නැහැ. OM ගන්නත් පුළුවන්. OM බාහුවට අරගෙන හරියට තියාගන්නවා. හරි. ඔයාලට ලේසි. ඔයාලා අත් දෙකෙන් මේක කරන්නේ. හරියට තියාගන්න ඒවා. right. ඔන්න දැන් මන් තිබ්බා. බිඳුව බාහුව ගත්තේ ON ගේ මේ පැත්තෙන් බිඳුව මෙතන යම් 120 පහු වෙලා 121ක් විතර තමයි මට එන්නේ හරි හරියටම ගමු හරියටම 121යි ඉස එන්නේ 121ක් තමයි එන්නේ 121ක් අඩු වෙන්න ඕනේ 121ක්. මෙතන 9යි මෙතන 3යි මෙතන 2යි 239යි 120 වගේ ගත්ත අය ඉන්න පුළුවන්. ඒතර අංශකය වෙනස් වෙන්න පුළුවන් MON අංශක 239යි 240 වගේ උත්තර හරි. right ඊට පස්සේ මේ ටියුට් එකේ අන්තිම පිටුවේ තියෙන්නේ මේ පරාවර්ත කෝණ ඇඳ දක්වන්න කියලානේ. එහෙම නේද? ඔව් සර්. ඒ ටික කරන්න කිව්වේ නෑනේ මම. ඒ ටික කරන්න ඉගෙනුවේ නෑනේ. ඔන්න දැම්මම ගෙදර වැඩේ දීලා තියන්නම් ඈ. මේක තමයි ගෙදර වැඩේ. හරි? right ගන්න පොත. ලියන පොත. ලියන පොත. අරගෙන දිනේ දාන්නකො ඉස්සෙල්ලා අද විසි දෙකනේ මාතෘකාව ලියන්න පරාවර්ත කෝණ ඇඳීම පරාවර්ත කෝණ ඇඳීම
මේක තමයි අපේ අනුමාත්‍රිකාව. ඉස්සෙල්ලා මම කීපයක් කතා කරලා ඉන්නවා. හරි? එතකොට වැඩේ නිකම්ම මට කියලා දෙන්න දේවල් නැති වෙනවා. හරි? අඳිනකොට ඉතින් ඔයා හරියටම පාවිච්චි කරන්න ඕනේ වැඩේ. බාහුව රූල තියලා කෙලින් ඇඳ ගන්නවා. හරි? ඊට පස්සේ එක තැනක් තෝර ගන්නවා. එතනට හරියටම බාහුවට හරියටම සමපාත වෙන්න පාදක රේඛාව තියාගෙන මධ්‍ය ලක්ෂය හරියටම අපි අර ලකුණු කරගත්ත ශීර්ෂයේ තියාගෙන ඒ උපක්‍රම එහෙම්මමයි. නමුත් මේ පරාවර්ත කෝණ අඳිනකොට ඔයා දන්නවා පරාවර්ත කෝණ කියන්නේ මේවා ලියන්න එපා. පරාවර්ත කෝණ කියන්නේ අංශක 180ට වැඩි 180ට වඩා විශාල කෝණනේ. ඒතර කෝණමානය පාවිච්චි කරලා අපිට අඳින්න පුළුවන් උපරිම සයිස් එක කෝණමානයක තියෙන 180යි. මේ ප්‍රශ්නේම ආව අපිට කෝණමානයෙන් පරාවර්ත කෝණ මනින වෙලාවේදී. මනින වෙලාවේදී පරාවර්ත කෝණයක් කියන්නේ අංශක 180ට වඩා වැඩි කෝණයක්. නමුත් කෝණමානය 180යි තියෙන්නේ. ඒ හින්දා පරාවර්ත කෝණ මනින්න අපි විශේෂ උපක්‍රමයක් පාවිච්චි කළා. ඒ කියන්නේ තමයි මීට කලින් කතා කරපු ගණන් 8ේම තිබ්බේ. හරි? ඊට කලින් දවසෙත් අපි මේවා ගැන කතා කරලා තියෙනවා. මට කවුරු හරි මට ටක් ගාලා මට චුට්ටක් විස්තර කරනවා දාපහු කොහොමද අපි මැන්නේ පරාවර්ත කෝණ මැනීම කරද්දී දැන් බැරි ප්‍රශ්නයක් එනවනේ අපිට අවශ්‍ය ගාන නෙමෙයි අපිට අවශ්‍ය නැති ගාන අනිත් පැත්තේ අඩු කරලා ඒ උත්තරේ හරි ගොඩක් අය උත්තරේ කියනවා මම එක්කෙනෙක්ගේ විතරක් අහන්න කවුද එනෝෂ් මට හරියටම කියන්නකෝ සර් ඔව් දැන් අපිට අවශ්‍යක නෙමෙයි සර් ඊට අපිට අවශ්‍ය නැති එක අරගෙන සර් ඒක මැනලා 360න් ඒක අඩු කරලා තමයි සර් උත්තරේ දාන්නේ මයින්කොට කෙරේ ඕන එක නෙවෙයි අනිත් එක මැන්නා ඒ ආපු උත්තරේ 360න් අඩු කළා හරි ඒ ආපු උත්තරේ හැම වෙලේම 360න් අඩු කරාමේ 100ක් අඩු කරලා 160ක් අඩු කරලා 120ක් අඩු කරලා 35ක් අඩු කරලා 90ක් අඩු කරලා 60 අඩු කරලා හරි පරාවර්ත කෝණ මයින්කොට කරේ උපක්‍රමය තමයි ඕන එක්කෙනා නෙවෙයි අනිත් එක්කෙනාව මැන්නේ ඒකම තමයි මේකෙදිත් කරන්නේ ඔන්න බලන්න මම කියලා දෙන්නම් වැඩේ 1යි 2යි වැඩේ තේරෙනවා දෙකක් ඕනෙත් නෑ මං හිතන්නේ අපි හිතමු මෙහෙම අඳින්න පටන් ගන්න එපා කවුරුවත් මම නිකන් ලේසි කෝණයක් ගන්න මං කියනවා ඔයාලට අංශක 300ක් අඳින්න කියලා දැන් මේක දැක්ක ගමන් අපේ හිතේ මතුවෙන අදහස මොකද්ද මේ දීලා තියෙන්නේ පරාවර්ත මයින කොටත් වෙනසක් කළා මේ ඉන්නේ ඔයානේ පරාවර්තයක් දීලා තියෙනවා පරාවර්ත මයින කොටත් වෙනසක් කළා මොකද්ද කෙලි ඕන එක්කෙනා නෙවෙයි එපා එක්කෙනාව මැන්නේ හරි අඳින කොටත් එච්චරයි ඕන එක්කෙනාව නෙවෙයි අනිත් එක්කෙනාව අඳිනවා මෙන්න මෙහෙම 360න් අඳින්න ඕන කෝණය 300යිනේ ඒක අඳිනවා ඒක අඩු කරනවා එතකොට උත්තරේ කීයද දෙන්නේ දරුවනේ 60යි සර් ඕන එක්කෙනානේ පරාවර්තනම් ඕන එක්කෙනා නෙවෙයි හැම වෙලේම එයත් එක්ක සම්බන්ධ එක්කෙනාව තමයි මනින්නෙත් එයත් එක්ක සම්බන්ධ එක්කෙනාව තමයි අඳින්නේ මං ඔයාව මෙතනින් අයින් කළා දානවා හරි වැඩක් නැහැ කියලා හිත ඉඳලා බෑ අඳිනකොට කොහොමද මැනපු විදිහ මතකයි නම් අඳින විදිහ ස්ථීරවම පරාවර්ත කෝණවලදී මතක් වෙනවා මෙන්න කතන්දරේ හරි ඕන එක්කෙනා 300 වුණාට අපි ඒක 360න් අඩු කරගෙන තියෙනවා එතකොට අපිට එන්නේ 60 ඒ කියන්නේ සුළු කෝණයක් එහෙම නැත්නම් මහා කෝණයක් එයි එහෙම නැත්නම් ඍජු කෝණයක් එයි ඔයිට වැඩි ඉන්න දේවල් නැහැ මම මේකේ තෝරගන්නවා මෙන්න මේ පැත්ත මේකට නමක් එහෙම දීලා නැහැනේ මම නිකම්ම 300ක් නේ දැන් ගන්න කෝණමාන කීයක්ද අපිට අඩු කරාම ආපු උත්තරේ ළමයි අංශක 60යි සර් අංශක 60 ඔයා යන්න මේකේ 60 හොයාගෙන කොබලමු 60
බිඳුව තියෙන තැන හොයාගන්න බෑ ඔක්කොම ඉස්සලානේ. බිඳුව ඇතුලෙන් මේ තියෙන බිඳුව ඇතුළත පරිමාණ. මෙතන ඇතුළත පරිමාණය 60ක් ගියා 60 කෙලින් ගියා 120 දැන් තමයි යොක තියෙන්නේ. ඔන්න එක ලකුණු කරගත්තා. කොණමානින් දැන් වැඩක් නැහැ. දැන් එන්න ඕනේ. මෙයා මම තියන්නේ නෑනේ. ඔක ටිකක් වෙලා යන වැඩක් හින්දා. හරි. රූල හරියටම තිබ්බා. ඕන්න ඇඳ. මේ ඇඳේ කොච්චර කෝණයක්ද? අංශක 60ක කෝණයක්. මේ ඇඳේ කොච්චර කෝණයක්ද? අංශක අපිට අඳින්න කිව්වේ 60ද? 300ක එකක්. අංශක 300ක එකක් අඳින්නේ. එහෙනම් 60 තියෙන්නේ පුතේ මේ ඔන්න බලා ගන්න 60 කියන්නේ මේ ඇඳපු එකනේ. ඔව් සර්. හැබැයි 60 නෙමෙයිනේ අඳින්න කිව්වේ අපිට. ඔව් සර්. ඕකනේ 60. එහෙනම් 300 කොහෙද ඇත්තේ මේකේ? පිටපැත්තේ. ඕකේ අනිත් පැත්තේ මෙන්න මේ කෝණය ලකුණු කරා ලස්සනට ගන්න. මෙතනින් ලිව්වා අංශක 300යි කියලා. මෙතනින් 60 ලියනවද නැද්ද? අදාළ නැහැ. හැබැයි 60 විතරක් ලියලා තියෙන්න බෑ. 60 සහ 300 කියන දෙකම තිබ්බට කමක් නැහැ. තේරෙනවද කියන එක? 60 සහ 300 කියන දෙකම තිබ්බට කමක් නැහැ. ඒකේ අවුලක් නැහැ. හැබැයි 300 නැතුව එන්න මම පෙන්නන්නම්. මේකම මම ගන්නම්කෝ වෙනම. අපි ඒකම ගමුකෝ මෙහෙම. දැන් අඳින හැටි දන්නවනේ ඔබ. මෙහෙම ගත්තා කියමු. හරි. මෙහෙම තියෙන්න බෑ. 300 නැතුව 60 තියෙන්න බෑ. එහෙමනොත් වැරදි දානවා. තේරුණා? මේක වැරදි. 60 නැතුව 300 විතරක් තියෙන්න පුළුවන්. ඒකේ අවුලක් නෑ. 300 කොහොමද පෙන්වන්න ඕනේ? 60 කියන කෝණේ නැතුව 300 තියෙන්න පුළුවන්. මෙන්න මේ රවුම 300 කියලා තියෙන්න පුළුවන්. කලින් වගේ 300යි 60යි දෙකම තියෙන්නත් පුළුවන්. ඒකේ අවුලකුත් නැහැ. හැබැයි 60 විතරක් බෑ. 60 විතරක් තියන්න බෑ. තාග බලමුද? right. දෙවෙනි තේරුණා සර්. අපි ගමු අංශක 250. දැන් මතක් වෙනවා මේක පරාවර්තයි. වෙනම ගන්න. ඒතර පැහැදිලිනේ. මම උදාහරණ කතා කරන්නේ. අංශක 250ක්. දෙසිය 50ක් අඳින්න බෑනේ දෙයියනේ කී හිතින්නේ නේද? මොකද්ද කරන්න ඕනේ? 360න් 250ක් අඩු පරාවර්තනම් මතක් වෙනවා 360. 360න් අඩු කරනවා අපි 250. අඩු කරනවා. බිඳුවයි 1යි 110යි. හරි. රූල ගත්තා බාහුවක් ඇඳා. එහෙනම් පරාවර්ත කෝණ අඳින්න කිව්වත් මනින්න කිව්වත් යාළුවා මතක් වෙන්න ඕනේ 360ත් එක්ක තමයි අඩු කරගෙන යන්න ඕනේ. හරි. මම මේ පැත්තට ගන්නම් දැන්. ඉස්සලක් ගත්තේ පැත්තටනේ. දැන් මම ගන්නම් මේ පැත්තට වෙනසකටත් එක්ක. ඔයාට එහෙම වෙනස් කර කර අඳින්න ඕනේ කියලා නීතියක් නැහැ. විභාගයකට આવොත් එන්නේ එකක්නේ 10ක් විතර අඳින්නේ නැහනේ කොණමානේ. හරියටම බාහුව පල්ලෙහා තියෙන්නේ තියාගත්තා. හරි. මම ඉස්සෙල්ලාම කීයද ළමයි හොයාගන්න ඕනේ? ඇතුළත පිටත පරිමාණය. ඇතුළත පරිමාණයද ඇතුළත පිටද? ඔව් ඇතුළත පිටද බැලුවා. මේකේ අණුව නම් මොකද්ද? ඇතුළත පිටද? පිටත පරිමාණය. කීයක්ද ගන්න ඕනේ? පිටත පරිමාණය අංශ කීයද? 110ක්. 90 පහු වෙනවනේ. රයිට්. මෙන්න 90 පහු වුණා 100යි 110යි. මෙන්න තැන. පැන්සලෙන් මාක් එකක් දාගත්තා. 110යි. මෙන්න මාක්. දැන් ගන්නවා කොණමානිය පැත්තකට
රූල තියලා හරියටම යා කරා. එන්නේ නැහැ මට. දැක්කද? වෙනස් වෙනවා. චුට්ටක් මෙහා වුණාටි. හරිනේ. මම මේ කරන්නේ හැම වෙලේම මතක තියාගන්න. මේ පෙන්නන එක විතරයි. හරි. අඳිනකොට ඔබේ අතේ හුරුව තියෙන්න ඕන. හරි. හරි නේද ළමයි? පැහැදිලිද? වැරදි සර්. වැරදි සර්. ඇයි සර් 250? 250 පිටතින් ලියන්න. 110 තේරුණා. මේ මම එන්දි කීයද? සෑන්දි 250 නිසා 110 මම එන්දි. 110 තමයි මම එන්දි. 110 මම ඇඳලා 250යි කියලා ලිව්වා. ඔව් සර්. ඔව්. ලොකු වැරද්දක් කළා. මේක තමයි කෝණය. අංශක 250. තවත් උදාහරණයක් කතා කරමුද? තනියෙන් අඳින්න එකක් දෙන්නද? තනියෙන් අදින්න එකක් දෙන්න. තනියෙන් අඳින්න දෙන්න සර්. right. ටියුට් එක තියෙනවනේ අර පොඩි ටියුට් එක. අර අපි වැඩ කර කර හිටපු එක නෙවෙයි. චූටි එක. ඔව් සර්. ඒකේ තියෙනවද මේ ප්‍රශ්නේ? නැද්ද? කියනවා සර්. එනවා. ඒක 250ම නේදනේ. මම ඒක දැක්කේ නෑ. නැත්තම් මම මේක අඳන්නේ නෑ. කමක් නෑ. ගමු. අඩු කරලා පෙන්නන්න ඉස්සෙල්ලා. අඩු කරලා පෙන්නලා කෝණේ හොයාගන්න. කෝණේ හොයලා අඳින්න. වැඩි වෙලාවක් යන්නේ නෑ. විනාඩි 2ක් විතරයි. ලස්සනට පැන්සල හොඳට රුල් කරන් තියෙන්න ඕනේ. හරි. ලොකු රේඛා තියෙන්න බෑ. සමහරු රූල තියලා අඳිනකොටත් කෝඩ් තියලා මෙහෙම යා කර කර ඉන්නවා මේ. එහෙම බෑ මේ. ගානට අඳින්න ඕනේ. දැන් මේක කෙලින්නේ නෑ. නමුත් පේනවනේ දැන් මේකෙම මට මේ තඩි රේඛා අඳින්න පුළුවන්. excuse me sir. ඔව්. සර් මට කැඩි කැඩි යන නිසා අපෝ කියන්න පුළුවන් මොකද්ද කරන්න කිව්වේ සර්? මේ තුන්වෙනි ගාන තමයි කරන්න කිව්වේ. සම්පූර්ණ එකමද සර්? ඔව් පළවෙනි එක ඉවර කරන්නකො. හා සර්. හරි. ඉවර කරලා දාන්න බලන්න මැසේජ් එකක් වල. දෙසිය 50 ඇඳපු එකක් අපරාධයි. කලින් උදාහරණයක් කතා කරේ වාසී කට්ටියට. නේද? අන්න කීප දෙනෙක් ඉවර කරලා තියෙනවා. මදි ඈ? සර් ඉවරයි සර්. හරි හරි. පටන් ගමු වැඩේ. 250 කලින් උදාහරණයක් කතා කරා. මම දැක්කේ නෑනේ මේකේ තියෙන 250 කියලා. කමන්නේ. පළවෙනි වැඩේ මොකක්ද? 360න් අඩු කරන්න ඕනේ. 360න් 250ක් අඩු කරන්න ඕන. කීයද එන්නේ? 110. ඊළඟට මොකද කරේ? නැත්ත වැරදිද? ඊළඟට මොකද කරේ? ඊරක් එන්න ගන්න. ඊට පස්සේ ඊරක් ඇඳලා ඒක කොණමානෙන් බලන්න ඕනේ 110 වෙනකම්. right. නිකම්ම රේඛාවක් අරගෙන මෙහෙම ඉරක් ගැහුවද? නෑ. නෑ. කෙලින් ඉරක්. අපි රූල තියලා කෙලින් ඉරක් අඳින්න ඕන. රේඛාවක් ඇඳ ගන්න ඕනේ නේ. පැත්ත ප්‍රශ්නයක් නෑ. මම මේ පැත්ත ගන්නම් ඈ. දකුණු අත පැත්ත. ඊට පස්සේ කොණමානෙන් තියලා මයින්න ඕන. කීයද මයින්?
110. අංශක 110ක්. අංශ 110. මට උදව් කරන්න බලන්න මම ගත්තේ මේ පැත්තනේ. හරි නේද තියලා? ටිකක් දකුණු පැත්ත. වැරදි සර්. මධ්‍ය ලක්ෂයේ තියන්න ඕනේ. පාදක රේඛාව වර හරි සර්. තියෙනවා. හරි සර්. හරිද? හරි සර්. හරි සර්. 110. ලකුණු කරන්න බෑ. මෙන්න 110. වැරදි සර්. වැරදි සර්. ඇතුළත පරිමාණයෙන් යන්න ඕනේ. පාදක රේඛාව තියෙන ඇතුළත පරිමාණයෙන් යන්න ඕනේ. හරි තේරුණා. ඇතුළත පරිමාණය සර්. මෙන්න මෙතන නේද උඩ? ඔව් සර් ඔව් 70ක්. සර්. very good. සර්ගේ අඩි රූලෙන් පිටත පරිමාණයනේ. ඒ වුණාට එතන යට පැත්තේ 110යි තියෙන්නේ. හරි නේද? දැන් දන්නවා ඔයාලා. හරි සර් දැන් රූල අරන් යා කරන්න ඕනේ ඒක. දැන් මෙහෙමයි. අර පහුගිය දවස්වල හරියට අහගෙන හිටපු නැති අයද කොහොමද දැන් ඔන්න කේන්ද්‍රී ගානෝ සර්ගේ එකේ ඇතුලේ අපේ එකේ පිට අපේ ප්‍රශ්න විසඳගත්තා නේද? ඔව් සර්. ඔව් සර්. ඔව් සර්. එතකොට මේකනේ පරාවර්ත කෝණයනේ ඔව් සර්. ඊට පස්සේ 250 කියලා 250. එහා පැත්තේ 110 ලිව්වට කමක් නැහැ. නැතත් කමක් නැහැ. වැඩේ ඉවරයි නේද? ඔව් සර්. නෑ සර් මේ බාහුයි ශීර්ෂයෙන් යා කරන්න ඕනේ. වැඩේ ඉවර නැහැ. ඒක කියලා අනිත් දෙක ඕන විදිහට තියන්න ඕන. මෙතනට B අනේ ඔතනට A හරි C හරි. ඒ හරි C හරි very good. අන්න හරියටම උත්තරේ කිව්වා. කවුද එක්කනේ B කියනවත් මට ඇහුණා. මෙතනට එතකොට අතන A ලියපු හින්දා C B ආයි B කිව්වා. බලාගෙන ඉඳගෙන නෙමෙයි බොරුවට කෑ ගහන්නේ ඔය. මෙතනට B. B හරිනේ. B පැන්සල් වලින්ම නේද කරේ? පෑනේ ලිව්වද? පෑනේ ලියන්න එපා පුතේ. හරිද? පෑන් වලින් ලියන්න එපා. එහෙම කරන්නේ අපි. රයිට් දෙවැනි එක 344 අනිමු. එතන පහක් දීලා තියෙනවා මං අඳි. දෙවැනි එක අංශක 344. ඉවරයි සර්. very good. කලබලයට ඉවර කරන්න බෑ ලස්සනට තියෙන්න ඕනේ. මම ඕවා ෆොටෝ ගහලා එහෙම ගන්නවා ප්‍රශ්න පත්‍ර එහෙම තියෙනකොට ඈ. එතකොට මට හොයාගන්න පුළුවන් මේ වෙලාවේ වැඩේ හරියට කරාද නැද්ද කියලා. අංශක 344. මම නම් ලෑස්ති. ඕන අය මං ගාව ඉන්නවා. කීප දෙනෙක් ඉවර කරලා තියෙනවා. හරි. ඔන්න ඉවර කළා මට එවලා තියෙනවා. right very good. පටන් ගන්නද වැඩේ? තව වෙලාවක් ඕනේද? සර් තා පොඩි වෙලාවද? හරි. Excuse me, sir. ඔව් පුතේ. Sir, මාව ලියුණා. ඔව්. sir 7:20 විතර ඉඳලා මොනවද sir කරේ? දැන් මං හරි සර් දැන් පටන් ගන්න. මේක බලන්න පුළුවන් කියලා අපහු කියලා කිව්වනේ මන් නේද? ඒකට ඔයාලට අපහු ඒ ටික බලන්න පුළුවන්. එච්චරයි. පළවෙනි වැඩේ කරමු. 344 360න් අඩු කරන්න ඕනේ. 360න් අඩු කරන්න ඕන. 360න් අඩු කරනවා. උත්තරේ එනවා 16ක්. 340. ඒතකොට එනවා 16ක්. හරිද 16 දෙන්නේ? ෂුවර්? ඔව් සර්. මම බලන්නේ. හරිනේ? අට්ටි කියනවා මම ඔන්න ලිව්වා. ඊට පස්සේ අපි ඊට පස්සේ කලින් ඉරක් ඇඳ ගන්න ඕනේ. ඉරක් ඇඳ ගන්නවා ඉරක් සර්. කියන්නේ මොකද්ද? ඉරවල් කියන්නේ මේවනේ.
රේඛාවක් බාහුවක් යන ගන්න ඕන සර්. බාහුවක්. එහෙම නැත්නම් සරල රේඛාවක් අඳ ගන්න. සරල රේඛා ඛණ්ඩයක්. හරි. වැරදි වචන කියන්න බෑ. ඉරක් අඳින, ඉරවල් අඳිනවා. හරි. සරල රේඛා ඛණ්ඩයක්. සරල රේඛාවකින් කොටසක් අපි අඳිනවා. මෙතන ලකුණු කරමු. දැන් කෝණමානය අරගෙන 16ක් මයින්නවා. කෝණමානය කො. අරගෙන 16ක් මයින්නවා. හරිනේ මම මේක චුට්ට ලොක් කරන්න. ඇතුළත පරිමාණයෙන් පිටත පරිමාණයෙන් මයින්නේ. මගේ කියන්න ඕනේ ඇතුළින්ද පිටින්ද? පිටිත පරිමාණයෙන්. පිටිත පරිමාණය. හරි නිශ්ශබ්ද වෙන්න ඕනේ. 10යි 5යි 15යි 15 පහු වෙලා 1 ඉරයි. එහෙම නැත්නම් 10 ඉඳලා චූටි ඉරි කෑලි 6යි. හරි. මයික් එකක් වැඩ කරනවා අමුතු සද්දෙන් ඒක ඔෆ් කරන්න ඕනේ. රූල තියලා යන්නේ. සාමාන්‍යයෙන් ඇහැට පේන ගානට එන්දම හරි. සමහරව එන්න චූටිවට අඳිනවා මෙහෙම. පේන්නේ නැහැ. ඕකේ අනිත් පැත්ත කරන අය තියෙනවා. එන්න ලොකුවට අඳිනවා. වැඩක් නැහැ. සාමාන්‍ය ඔය මන් දීලා තියෙන රූප සටහන් වල ටියුට් එකේ තියෙන කෝණ තියෙනවනේ. ඒත් අපිට අදහසක් තියෙනවා. එතකොට මේ ඇන්දේ 16 අපිට ඕනේ ඕක නෙවෙයි පරාවර්ත කෝණය. අංශක 344යි වැඩ ඉවර නෑ. ඊට පස්සේ මම කරන්න ඕනේ බාහු ශීර්ෂයයි. බාහු දෙක PR නැත්නම් RP. එක BR රෝම විදියට. සර් වැරදි. වැරදි වචන කියනවා නිශ්ශබ්ද වෙන්න. සමහර අය කියනවා බාහු වෙන්නේ PR ලු. බාහු වෙන්නේ PR නෙවෙයි. බාහු වෙන්නේ PQ QR නේද? අර බාහුව වල අග තමයි බාහුව වල කෙලවර තමයි PR වෙන්න පුළුවන්. බාහු නෙවෙයි. අර වැරද්දක් නෑ. අපි දන්නවා බාහුව කියන්නේ මුළු රේඛාවටම කියලා. ඔය මට උදව්වට නෙවෙයි කියන්නේ PR දාන්න කියලා බාහුව වලට. හරි. තුන්වෙනි එකත් අඳිමු ඈ. පහම අඳින්න ඕනේ. තුන්වෙනි එක ඉවර කරලා ඉමු. 4 5ට යන්න ඉස්සෙල්ලා. කඩාගෙන මිදගෙන ඇඳගෙන යන්න එපා. ඇඳපු විදිය හරිද? ඒව බලාගෙන අපි ඊළඟ එකට යන්. එතකොට ඇති. ඉවරයි. හරි. අනිත් අය කලබල නැතුව අඳින්න ලස්සනට. සර් දැන් මම 14 වෙනි එක. තුන්වෙනි එක අඳින්නේ අපි. තාම. දැන් හරි වැඩේ තේරලා තියෙනවා කට්ටියට. මට මැසේජ් එනවා ටට්ටක් ගාලා. ඒක ඉවරයි කියලා අනිත් එකට පැන පැන ඇඳ ඉන්න එපා. අපි මීට වැඩේ ඔක්කොම එක ගානට ඉවර කරගෙන යන්න. ඉවරයි සර්. හොඳයි. වැඩේ පටන් ගන්නද තව වෙලා ඕනේද? පොඩි වෙලාවක් ඉන්න සර්. හරි කිසි ප්‍රශ්නයක් නැහැ. ඉන්න. පටන් ගන්න සර්. තව ඉන්නවද වෙලාව අවශ්‍යය? දැන් පටන් ගමු. පළවෙනි වැඩේ 360න් 260ක් අඩු කරනවා. ඉන්න බලන්න මම කරලා බලන්න මට හරියනවද කියලා. 360න් අඩු කරනවා 260ක්. මට වැරදුනොත් කියන්න. ඉතියි. හරි නිශ්ශබ්ද වෙන්නකෝ. බලමු. උත්තරේ එනවා අංශක 100ක්. මට කොතන හරි වැරදුනොත් කියන්න. ඊට පස්සේ මම අඳිනවා රේඛා ඛණ්ඩයක්. රේඛාවකින් කොටසක් මම රූල තියලා ඇඳගත යුතුයි. මන්ට කැමති පැත්තක් මම තෝරගන්නවා. මම මගේ දකුණු අත පැත්තෙන් කෝණය අඳිනවා කියලා තීරණය කරගත්තා. මට පියවරවල මොනවා හරි අඩුපාඩුවක් වැරද්දක් වුණොත් කියන්න ටක් ගාලා. දැන් මට ඕනේ කෝණමානය. අංශක 100ක් කියලා තමයි ආවේ මට. පරාවර්ත කෝණ වලට විතරක් පාවිච්චි කරන උපක්‍රමයක්.
මම හරියටම පාදක රේඛාව බාහුවට තියාගත්තා. පාදක රේඛාවේ මධ්‍ය ලක්ෂය මම අඳිනවයි කියලා හිතපු පැත්තේ මම ලකුණු කරගත්ත ශීර්ෂයේ මම තියාගත්තා. දැන් මට තියෙන්නේ මගේ කෝණමානය අනුව බාහුවට සම්බන්ධ වෙලා බිඳුව තියෙන්නේ කොතනින්ද කියලා තෝරගන්නවා. ඇතුලෙන් තමයි තියෙන්නේ. ඇතුළත පරිමාණයේ දිගේ මම අංශක 100 හොයාගෙන යනවා. මෙන්න මට හම්බ වෙනවා අංශක 100. ඒ කෙලින්ම ගිහිල්ලා මම පැන්සලෙන් රේඛාව ලකුණු කරනවා. මෙතන තමයි තැන. දැන් හරි. මේක අයින් කරා. රූල තියලා හරියටම ශීර්ෂය සහ අර මාක් කරගත්තු ලක්ෂය යා කරනවා. හරි. චූටි වෙනසක් තියෙනවා මගේ කියන්නේ. දැන් මගේ වැඩ ඉවරයි. මම මේ ඇඳ 100 නමුත් මට අඳින්න තියෙන්නේ පරාවර්ත කෝණය. පරාවර්ත කෝණ වලට විතරක් මේ උපක්‍රමය අපි පාවිච්චි කරනවා. ඇඳීමේදී සහ මැනීමේදී කියන කාරණා දෙකේදීම ගානේ දීලා තියෙන නමත් එක්ක ශීර්ෂයට එන්න ඕනේ y. ඉතුරු අකුරු දෙක මම x සහ z මම මට කැමති බාහුවල කෙරවලවල දෙකේ දානවා. හරියට ඇන්ද සර්. වැරද්දක් වුණාද මගේ අතින්? නෑ සර්. answer ඒවත් හරියට ඇන්දා. හරි. අර එක්කෙනෙක් කියවනේ මාව ලියුණා මම මොකද කරන්නේ? හරි. ඒ අයටත් අහගන්න තමයි මම මේක නැවතත් විස්තර කළේ. හරි. තව දෙකක් තියෙනවා. අපි අඳිමු ඈ. 4 අඳින්න. මේ සරල රේඛාවක් අඳලා ඉවර ගන්න පුළුවන්ද? පුළුවන්. පුළුවන් නම් පුළුවන්. දැන් ක්‍රම දන්නවනේ. ඉවරයි සර් right. මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනව නේද? මේක එනවාද එහෙම ප්‍රශ්නයක්? නෑනේ. මන්ට අර දරුවා අහපු ප්‍රශ්නෙත් එක්ක මට නෑ සර් ප්‍රශ්නයක් වෙන්නේ එයා මගෙන් ඇහුවේ මේ සරල රේඛාවක් ඇඳලා ඉවර කරන්න පුළුවන්ද? මොකද්ද ඔයාලා හිතන්නේ? ඒකට දෙන්න පුළුවන් උත්තරේ. එක සරල රේඛාවක් ඇඳලා මේක ඉවර කරන්න පුළුවන්ද? කෝණමාන එහෙම ඕනේ නැද්ද? නිකම්ම රේඛාවක් ඇඳලා මේක ඉවර කරන්න පුළුවන්ද ළමයි? බෑ සර්. කරනව නේද තාම? හරි කරගෙන යන්න. සර් ඉවරලා පොඩ්ඩක් යාගෙන් අහන්න හරියට මොනවද කියන්නේ කියලා. right. ඉවර වෙච්ච අය ඉන්නවා. 4 වෙනි එක ඉවර කරන්න පුතේ ඉස්සෙල්ලා. 5 වෙනි එක ඊට පස්සේ අපි කතා කරමු. පටන් ගමුද සර්? තාම ඉවර නැති අය ඉන්නව නේද? සර් පටන් ගමු පටන් ගමු සර්. ඉවර නැති අය නැද්ද කවුරුවත්? දන්න තරමින් ෂුවර් එකටම නැද්ද? ෂුවර් එකටම නෑ right. එන වැඩේ පටන් ගන්නවා හරි සර්. හර උත්තරේ ප්‍රශ්නයක් අහපු දරුවත් හොඳට අහගන්න ඕනේ. යා විතරක් නෙමෙයි අනිත් අයත්. ඔන්න මමම මේක විස්තර කරන් යනවා. ඉස්සෙල්ලා වගේම ප්‍රශ්නයක් આવොත් කියන්න මට 300 පරාවර්ත කෝණයක් බව පැහැදිලි. 195ක් නේ. 180ට වඩා වැඩිනේ. මේකෙන් මම අඩු කරනවා 195ක් බිංදුවෙන් 5ක්. එතකොට 10න් 5ක් 5යි. ඊට පස්සේ මෙතන තියෙන්නේ 5 ඉලක්කම. 5න් 9ක් අඩු කරන්න බෑ.
15 අඩු කරාම එතන එනවා කීයද? 165ක්. 6ක් එනවා. මෙතන තියෙන්නේ 2 දෙකෙන් එකක් එකයි. අපි අඳින්න ඕනේ අංශක 165ක්. අපිට නිකන් රේඛාවක් ඇඳලා අඳින්න බැහැනේ අංශක 165ක්. හරි. කොණමානය අවශ්‍යයි. රේඛාව ඇඳලා මම මේ පැත්තට බාහුව තෝරගන්නවා. මේ ශීර්ෂය තෝරගන්නවා. කොණමානය ගත්තා. බලන්න ඉස්සෙල්ලා වගේ මගෙන් වැරද්දක් වෙයිද කියලා. එන කොණමානය මගේ. මම පාදක රේඛාව හරියට තියලා තියෙනවා. ශීර්ෂයත් හරියටම මධ්‍ය ලක්ෂයට තියාගන්නම්. හරි. 165ක් තමයි මම අඳින්න ඕනේ. පාදක රේඛාවේ බිඳුව හම්බෙලා තියෙන්නේ මෙතන පිටත පරිමාණය. 165ක් කියන්නේ විශාල කෝණයක්, මහ කෝණයක්. 90ට වැඩි 110, 130, 40, 50, 60, 65. මෙන්න පිටත පරිමාණේ මගේ අංශක 165 නිරූපණය වෙන තැන මම ටක් ගාලා එතන මාක් එකක් දාගන්න. හරියටම මැද ඉර තියෙන තැන. right. හරි. දැන් මට කොණමානය අනවශ්‍යයි. දැන් රූල තියලා අර මාක් කරගත්ත තැනයි අපි හිතාගත්තු අපි ලකුණු කරගත්තු ශීර්ෂයයි සම්බන්ධ වෙන්න රූල තියලා නිවැරදිව යා කර. හරි. දැන් මගේ වැඩේ ඉවර කරන්නයි මට තියෙන්නේ. 165 තමයි මම ඇන්දේ. මට ඕනේ අනිත් පැත්ත. මේක තමයි අංශක 195. ශීර්ෂයට m එන්න ඕනේ. l සහ n දෙපැත්තේ ඉන්න ඕනේ. මේ m අකුර මෙතනින් ලියන්නත් පුළුවන්. අර කෝණය අස්සට යනවනම් m අකුර කොහොම ලියන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඉතින් රේඛා එකකින් මේ වැඩේ කරගන්න මට නම් බැරි වුණා. මට වැරදුනාද කොතන හරි? එහෙනම් අර පොඩ්ඩක් බලන්න ඕනේ හරියට අර ප්‍රශ්නේ අහපු පුතා ඈ. හරි. right අන්තිම එක මම ඔයාලත් එක්ක අඳින අන්තිම පරාවර්ත කෝණය. පස්සේ අර ගෙදර වැඩ ටික ලබන සතියේ අපි සාකච්ඡා කරනවා. හරි right මෙන්න අපේ අන්තිම පරාවර්ත කෝණය අපි මේ වෙලාවේ පන්තියේදී අඳිනවා. ඉවරයි සර්. කවුද ඉවර උනේ? හරි ඇති. මම චූටි වෙලාවක් දීලා වැඩේ පටන් ගන්නවා. කලබල වෙන්න දෙයක් නැහැ. අර ඉවර කරා මම ඉවර කළා නෑ අයියෝ කියලා දඟලන්න දෙයක් නැහැ. ලස්සන්ට දශමයට තිතට ඇඳලා ඇති කියලා මම හිතනවා. ආයෙ වරදින්නේ නැහැ. දැන් ඕන කෙනෙකුට කියලා දෙන්න උනත් පුළුවන් ඇති. කොහොමද පරාවර්ත කෝණාවොත් අඳින්නේ? කොහොමද පරාවර්ත කෝණාවොත් මනින්නේ? ඇයි පරාවර්ත කෝණවලට විතරක් මෙහෙම විශේෂත්වයක් කරන්නේ? ඇයි අනිත් ඒවාට එහෙම කරේ නැත්තේ? කියලා ඕන කෙනෙක් ඇහුවොත් විස්තර කරන්න පුළුවන් ඇති කියලා මං හිතනවා. හරි. තව කාටද වෙලාව ඕනේ? කවුරුත් නැහැ. එහෙනම් මම මේකත් අන්තිම එකකින්ද ඔබට තනියම වැඩ කරන්න තියෙනවනේ. මම හදනවා. පරාවර්ත කෝණයක් බව පේනවා. ඉතා පැහැදිලිව 270 ගාණක් කියන්නේ. 360න් අපි අඩු කරනවා 279. මං ගන්නවා. මට වැරදුනොත් ඉස්සලා වගේම උදව් කරන්න. බිඳුවෙන් 9ක් බෑ. ඉස්සරහින් ඉල්ලගෙන 10න් 9ක් එකයි. මෙතන තියෙන්නේ 5. 5න් 7ක් බෑ. ඒත් ඉස්සරහින් ඉල්ල ගන්නවා. එතකොට 15යි 15න් 7ක් 8යි. ඉස්සරහ තියෙන්නේ 3 නෙවෙයි දැන් 2 පිටිපස්සට දීපු හින්දා. එතකොට බිඳුවයි. නිකම්ම 81ක් විතරයි. දැන් ගන්නවා අපේ රූල. රූල තියලා මම අන්තිම එකේ හින්දා මෙම
අවසාන වශයෙන් ඔබට මතක් කිරීමක් කරනවා. රූල තියලා අපි ඇඳ ගන්න ඕනේ හරියටම රේඛාව. අපි සාමාන්‍යයෙන් මේව කෙලින් එකක් ඇඳ ගන්නවා. ඒක අපිට පහසුයි. දැන් එහෙම නීතියක් නැහැ. හරිද? මොකද අපිට මෙහෙම බාහුව ඇඳගත්තම කෝණමානිය අය අරහෙට මෙහෙට කරකවකව ඉන්න ඕනේ නැහැ. ඒ වාසිය තමයි අපි ගන්නෙ. නැත්තම් ඔයාලා අඳින ඕනම රේඛාවක් එක්ක කෝණය අඳින්න පුළුවන් පුතේ. එහෙම ප්‍රශ්නකුත් නැහැ. ඒතකොට මෙහෙම ඇඳුත් එහෙම ආයි මේකත් කරකවකව ඉන්න වෙනවනේ වැඩ ගොඩයිනේ. ඕක කරකවලානේ මෙහෙ තියන්න වෙන්නේ. ඊට වැඩිය ලේසි අපිට තිරස් රේඛාවක් ඇඳගෙන. නැත්තම් මේකෙත් මැනගන්න පුළුවන් නේ ළමයි 81. ප්‍රශ්නයක් නැහැනේ. කෝණේ කොයි පැත්තටද කමක් නැහැ. නමුත් අපි අඳිනකොට මේ අපි කතා කරපු දේවල් අපි අඳිනකොට තිරස් රේඛාවක්ම තමයි අඳින්නේ. ඒක අපිට වාසි. හරි? තිරස් රේඛාවක්ම තමයි අඳින්නේ. මම දැන් අපිට මට අදාළ එක විතරක් මම ගන්නම්. මෙන්න මගේ කෝණමානේ දැන් තිරස්ව හරියට මෙතන තියාගන්න පුළුවන්. මම මේ පැත්ත ගන්නම් ඈ. මම මගේ දකුණු අත පැත්ත තෝරගන්නවා. මම එතන පොඩි මාක් එකක් දාගන්නම්. ඒක ලේසි මට. මේක අල්ලි ලොකු එකක් නෙවෙයි දාන්නේ. කෙලින් පොඩි රේඛාවක් ගහගන්න. සංඛ්‍යා රේඛාවලදී වගේ. දැන් මෙතන හරියටම පාදක රේඛාවට මධ්‍ය ලක්ෂ්‍ය පාදක රේඛාවේ මධ්‍ය ලක්ෂ්‍ය සහ පාදක රේඛාව ගැන සැලකිලිමත් වෙලා නිවැරදිව සමපාත වෙන්න තියෙනවා. පොඩි යදයක් මට පේනවා මගේ කෝණමානේ මම ඒක සකස් කරගන්නම්. right. දැන් හිතනවා හරි කියලා. දැන් මම බලනවා මගේ බාහුව ගත්තේ මම මේ පැත්තෙන්. එහෙනම් මේ පැත්තේ තියෙන බිඳුව මගේ කෝණමානය අනුව නම් ඇතුලෙන් තියෙන්නේ 81ක්. 80 පහු වෙනවා. 80 කෙලින් යනවා. ඔයාලගේ කෙමි චූටීරි නෑ කියලා මම දන්නවනේ. අපි කතා කරගත්තනේ ටික ගැන. 80 පහු වෙලා කෙලින්ම ගියාම 100 හම් වෙන්නේ. එතන එකක් තව යන්න ඕනේ. හරි 81 වෙන්න නම් මේ දකුණු අත පැත්තටම යන්න ඕනේ. මේ පැත්තට යන්න ඕනේ. අන්න මයික් එකක් තියෙනවා සුරුස් කුරුස් ගන්න අනේ ඔෆ් කරන්න ඕනේ. 80 කෙලින් ගියාම 100යි. එහෙනම් 81 වෙනකොට මෙතන 101 අපි මාක් කරගන්න. දැන් ප්‍රශ්නේ ඉවරයි. කෝණේ අයින් කරමු. කෝණමානේ අයින් කරා. රූල හරියටම මේ ලක්ෂවල තියාගන්න ඕනේ. මෙන්න මේ වැඩේට අපිට වෙලා යන හින්දා තමයි. එතකොට ගොඩක් වෙලා යනවනේ මේකට. ඒ හින්දා තමයි අපි මම ඔබට පෙන්නකොට නිකම්ම රේඛාව ඇන්දේ හරියට ලක්ෂ ලකුණු කරලා. හරි. ඔන්න ඔය මට්ටමේ තියාගන්න. මේකේ මුල්ල මෙතන තියෙන්න ඕනේ. එහෙම එකක් නැහැ කියලා අපි දන්නවනේ. මේ ලක්ෂ දෙක හරහා යන්න රේඛාව ඇඳ ගන්නවා. එච්චරයි. දැන් ආපහු පෙන්සල් අරගෙන හරියට එක අතකින් මේක අල්ලගෙන ඉන්නේ. අනිත් අතෙන් ගානට හරියට නැවතුණා. දැන් ඉවරයි. දැන් තියෙන ඉතින් පෙන්සල් අරගෙන ඉතුරු අඩුපාඩු ටික සම්පූර්ණ කරන්න. මේක තමයි අපි ඇඳපු කෝණය. අපිට ඕනේ පරාවර්ත කෝණය. මෙන්න මේ කෝණයයි මට ඕනේ. මේකේ අගය මම ලියනවා අංශක 279යි කියලා. ශීර්ෂයට එන්න ඕනේ n අකුර. මෙතන n අකුර දැම්මා. m අකුර සහ o අකුර. බාහුව වල ඉතුරු කෙලවරේ ලියනවා. හරි. මොනවද මට වෙච්ච වැරදි? මුකුත් වෙලා නෑ සර්. එහෙමනම් right very good. මම හිතනවා මගේ ගෝලියෝ ටිකත් මොකුත් වැරද්දක් නැතුව ඇඳලා ඇති කියලා. very good. හොඳයි. දැන් අහගන්න ඕන. මේ කියන කතාව චුට්ටක් අහගන්න. මොකද? පොඩ්ඩක්. නිශ්ශබ්ද වෙන්න ඉස්සෙල්ලාම. හරි මයික් වැඩ කරනවා මයික් ඔෆ් කරන්න. right very good. දැන් මේ කියන කතාව චුට්ටක් අහගන්න. හරිද? දැන් පුතේ අපි මේ වෙනකොට මේ පාඩමේ ඉගෙනගෙන තියෙනවා. දකින්න. right. මෙන්න මේ කාරණා.
කෝණයක් හැදෙන්නේ කොහොමද? මම මුලට ආපහු මේ ස්ක්‍රීන් එක ගෙනියන්නේ නැහැ. මම ඔබ මතක් කරන්න. කෝණයක් හැදෙන්නේ කොහොමද? කෝණයක් හැදෙන රේඛා දෙකට කිව්වේ අපි බාහු කියලා. ඒ බාහු දෙක හමු වන ලක්ෂය අපි නම් කරා ශීර්ෂය කියලා. හරි. නිශ්ශබ්දව අහගන්නකො. ඉතින් මතක් කරලා බලන්න අපිට මේව මතකද කියලා. ඊළඟට අපි කතා කළා බාහු ගැන කතා කළා, ශීර්ෂය ගැන කතා කළා. ඊට පස්සේ අපි කතා කළා කොහොමද කෝණයක් නිවැරදිව නම් කරන්නේ කියලා. කෝණයක් හැදෙන්නේ කොහොමද? කෝණයක බාහු මොනවද? ශීර්ෂය කියන්නේ කොතනද? සහ කෝණයක් කොහොමද නම් කරන්නේ කියලා අපි මාතෘකා කීපයක් කතා කළා. ඊට පස්සේ අපි කෝණ මානය ගැන ඉගෙන ගත්තා. කෝණ මානය සහ කෝණ මනින ඒකකයේ විදිහට, කෝණ මනින උපකරණය කෝණ මානය විදිහටත්, කෝණ මනින ඒකකය අංශක විදිහටත් අපි අඳුනගත්තා. ඒ අනුව අපි කෝණ මැනීම් සිද්ධ කරා කීපයක්. කෝණ මැන්නට පස්සේ අපි මේ කෝණවල විශාලත්වය අනුව කෝණ වර්ග 5කට වෙන් කරා. අංශක 90 තමයි අපේ ප්‍රධානියෙක් උනේ. අංශක 90ට වඩා අඩු කෝණ අපි නම් කරා පුතේ සුළු කෝණ කියලා. අංශක 90ක් වෙන කෝණ අපි ඍජු කෝණ විදිහට නම් කළා, වර්ග කළා. නම් කිරීම වෙනම කාරණාවක්. ඍජු කෝණ. ඊට පස්සේ අපි ඍජු කෝණ වගේ දෙගුණයක් වෙන කෝණ ගැන තමයි කතා කළේ. නමුත් මම මේක ලියනකොට ඒ පිළිවෙල මග ඇරලා ලියනවා. ඍජු කෝණයට වඩා වැඩි, ඒ කියන්නේ අංශක 90ට වඩා වැඩි, අංශක 180ට වඩා අඩු කෝණ අපි කතා කළා මහා කෝණ විදිහට. අංශක 180ක් වෙන කෝණ, හරියටම අංශක 180ක් වෙන කෝණ සරල කෝණ විදිහටත්, සරල කෝණවලට වඩා වැඩි කෝණ, ඒ කියන්නේ අංශක 180ටත් වඩා වැඩි කෝණ පරාවර්ත කෝණ විදිහටත් අපි වර්ග කිරීම කරා. ඊට පස්සේ අපි බැලුවා මෙන්න මේ පරාවර්ත කෝණ කියන කෝණ වර්ගයේ ටිකක් විශේෂයි. හේතුව කෝණමානයක තියෙන අංශක ප්‍රමාණය 180ක් හින්දා පරාවර්ත කෝණ අංශක 180ට වඩා වැඩි හින්දා කෝණමානය එකපාරටම කෝණමානයේ තියෙන ඍජුවම අපිට ගන්න බෑ. කෝණේ විශාලත්වය හෝ කෝණයක් අඳින විදිය. දැන් අර කෝණමානය පාවිච්චි කරනකොට අංශක කියන ඒකකයත් අඳුරගත්තට පස්සේ අපි උතන මේ සුළු කෝණ, ඍජු කෝණ, මහා කෝණ, සරල කෝණ කියන වර්ග හතර ඇන්දා මැන්න ඔක්කොම කළා. ඒවට අපිට අවුල් තිබ්බේ නැහැ. පරාවර්ත කෝණවලදී අපිට අංශක 180ට වඩා වැඩි කෝණයක් ලැබෙන නිසා, කෝණමානයක තියෙන අංශක 180ක් නිසා අපි පරාවර්ත කෝණ මනිනකොට සහ පරාවර්ත කෝණ අඳිනකොට විශේෂ උපක්‍රමයක් පාවිච්චි කළා. හරිද? ඒ උපක්‍රමය අද මේ වෙනකන් අපි කතා කළා. හරි? මොකද්ද අපි කළේ කියලා මම මතක් කරන්නම්. අපි කළේ හැම වෙලේම පරාවර්ත කෝණයක් අඳින්න තිබ්බත් මනින්න තිබ්බත් අපි කළේ අංශක 360න් අඩු කරලා තමයි ඇන්දෙත් අංශක 360න් අඩු කරලා තමයි ඇන්දේ අවසානයේට මයින කොට කරෙත් ඕන එක්කෙනා නෙවෙයි අනිත් එක්කෙනාව මැනලා 360න් අඩු කරා. කොහොමත් පරාවර්ත කෝණවලදී 360න් අඩු කිරීම කියන දේ පොදු කාරණාවක් වුණා. හරි? දැන් මේ ඔක්කොම මම රූප සටහනක් ඇසුරෙන් කතා කරන්නම්. මෙතන තියෙනවා රේඛා දෙකක් හමු වෙලා. රේඛා දෙකක් හමු වීමෙන් තමයි කෝණයක් හැදෙන්නේ කියලා අපි දන්නවා. ඒ කෝණේ ඒ හමු වෙන රේඛා දෙක අපි හිතමු හම්බෙන රේඛා දෙක මේකේ AB සහ BC කියලා. එහෙමනම් අපි මේකේ බාහුව විදිහට AB කියලා බාහුවක් තියෙනවා, BC කියලා බාහුවක් තියෙනවා. අකුරු මාරු වෙන්න පුළුවන්. නමුත් කමාදදා හිම ලියන්න බෑ.
කියලා අපි ඉගෙන ගත්තා. AB කියලා මෙහෙම ලියන්න බෑ. හරි. බාහුව දෙක හමු වන ලක්ෂයේ ශීර්ෂය මේ රූප සටහනට අනුව ශීර්ෂය B වෙනවා. මේ කෝණය අපිට නම් කරන්න පුළුවන්. නම් කරපු හැටි මම මතක් කරන්නම්. ශීර්ෂයේ මැදට හිටිනසේ ශීර්ෂයේ මැදට තියෙන විදිහට කැපිටල් අකුරු 3කින් නම් කරන්න. තොප්පිය දාන්න ඕන. කොහොමත් පුළුවන් මේක. ශීර්ෂයේ මැදට හිටින විදිහට මෙහෙමත් පුළුවන් කියලා අපි ඉගෙන ගත්තා. කොණ මැනීම කොණමානය ඇසුරින් අපි කළා. කොණමානය ඕනේ කොණ මනින්න. ඒ වගේම කොණ අඳින්නත් අපිට කොණමානය ඕනේ. කොණමානයේ තියෙන ඒකකයේ අංශක කියලා අපි ඉගෙනගෙන තියෙනවා. දැන් අපිට මේ කෝණය මනින්න තිබ්බොත් මේ දීලා තියෙන කෝණය මනින්න තිබුණා. අපි කරන්නේ කෝණමානයේ තියෙන පල්ලෙහාම තියෙන රේඛාව පාදක රේඛාව අපි කැමති බාහුවක් උඩ තියාගෙන ඒ පාදක රේඛාවේ මධ්‍ය ලක්ෂය අපි ශීර්ෂය මත හරියටම තියෙනවා. හරි. දැන් මේ වගේ පොඩි වුණොත් අපි ඇඳපු රේඛාව අරක අස්සෙන් එන්නේ වගේ වුණොත් මම කියලා දුන්නා රූප සටහනේ අපිට අවශ්‍ය රේඛාව ඒ මතම තියලා හරියටම ටිකක් දික් කරගන්න කියලා. අන්න ඒකත් මතක් කරන්න පුළුවන් වුණා මට මෙතනදී. හරි අපි පාවිච්චි කරපු උපක්‍රම දැන් මම අනවතක් තියෙනවා අරක රූල තියලා කරන්නේ. හරි මෙතන මට පේන අගේ අංශක 52ක්. මනම් කෝණයේ විශාලත්වය අපිට ලියන්න පුළුවන් අංශක 52ක් තමයි මේ මැනපු කෝණයේ විශාලත්වය. දැන් මේ කෝණයේම පරාවර්ත කෝණය ඔබෙන් අහුවනම් මෙන්න මේකේ පරාවර්ත කෝණය මෙන්න මේ පැත්තම ඉන්න තිබ්බනම් අපි කරන්නේ මෙතනදී අපිට අවශ්‍ය එක්කෙනා නෙවෙයි අනිත් එක්කෙනාව මනිනවා. දැන් මැල්ලා තියෙනවනේ 52යි කියලා. 360න් 52ක් අඩු කරලා අපි උත්තරේ ගන්නවා. හරි අඩු කිරීම ගැන මම කතා කරන්නේ නේ. මේක තමයි මේ කෝණ පාඩමේ අපි මේ වෙනකන් ඉගෙන ගත්ත කාරණා ටික. හරි. තව බොහොම පොඩි මාතෘකා දෙකක් තියෙනවා මේ පාඩමේ කතා කරන්න. මට මතක හැටියට අච්චු පොතේ නම් මේ මාතෘකා දෙක මුලම තියෙන්නේ. හරි. මම ඒක අවසානට යොදාගත්තා. කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ හින්දා හරියට අහගෙන ඉන්න විනාඩි 5ක් 6ක් විතර යයි අපිට මේ කතාන්දරේ කතා කරලා ඉවර කරන්න. හරි. රයිට්. කාට හරි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් 8ට වෙන පන්තියක් අරවම තියෙනවා නම් දැන් වෙලාව 8යි. ඔබට පුළුවන් මෙතනින් ඉවත් වෙන්න. පස්සේ මේක බලන්න පුළුවන්. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. ඉන්න පුළුවන් හැමදේනම මෙතන ඉඳලා අහගන්න. එතකොට එයාලට ඕනනම් පස්සේ බලන්න පුළුවන් වීඩියෝ එක ආපහු. උතර පාඩම මතක වෙන්නේ නැහැ කවදාවත්. දැන් මම අහගෙන පස්සෙත් බලනවා ඕන එකක්. හරි. ඔබ ඒක නැත්තම්. රයිට්. අපි පරිසරයේ පුතේ විවිධ කෝණ දකිනවා. හිතන්න නිකන් දැන් මෙහෙම හිතන්නකෝ. බිත්තියක් සහ පොළවක් අතර. බිත්තියක් සහ පොළවක් අතර. දැන් බිත්තියේ කෙළවරයි. හරි. දැන් අපි මෙහෙම මේක නිකන් රේඛා වලින් ඇඳුත් ඔහොමනේ බිත්තියයි පොළවයි තියෙන්නේ. හරි. එතකොට මෙතන කෝණයක් තියෙනවා. මේක නම් හරියටම ඍජු කෝණයක් වෙන්න ඕනේ. පොළවට හරියටම ඍජු කෝණිකව තමයි බිත්තිය ඇඳෙන්නේ. තව දැන් වහලවල් වල තියෙනවා පොල්ලි එහෙම දාලා. නිකන් මං ඉස්සරහට පේන පෙනුමක් අඳින්න. හරි. මේක බැලන්ස් නැහැ. කමක් නැහැ. තේරුම් ගන්න පුළුවන්. මෙතන තියෙනවා කෝණයක්. හරි. තව පරිසරයේ ඕන තරම් ඔබේ මේසයේ මුල්ල. හරි. කළු ලෑල්ලක මුල්ල, දොරක මුල්ල. ඔය දොර කියලා එහෙම ලියන්න බෑ. දොරේ මුල්ල වෙන්න ඕන. මුළු වලනේ කෝණ තියෙන්නේ. හරි. කැලෙන්ඩරේ මුල්ල. ඒ වගේ තැන්වල කෝණ තියෙනවා විවිධ ප්‍රමාණයෙන් විවිධ සුළු කෝණ වෙන්න පුළුවන්, ඍජු කෝණ වෙන්න පුළුවන්, මහා කෝණ වෙන්න පුළුවන්, පරාවර්ත කෝණ වෙන්න පුළුවන්. අපි ඉගෙනගෙන තියෙන ඕනම කෝණ වර්ගයක් තියෙනවා. මේ පරිසරයේ හැම තැනම තියෙනවා. සමහර වෙලාවට නිකන් අපි සරලව හිතුවොත් ගහක අතු බෙදෙන විදි. ඒවා ඇත්තට කෝණ අපිට නිතර දැක ගන්න පුළුවන්. අපි 6 පන්තියේදී ඔයාලට මතක ඇති ගහක රූප සටහනක එහෙම කෝණ හෙව්වා. හරි. මං ඊයේ සතියේ එක පෙන්නුවා. 6 පන්තියේදී කරපුවා. මේ විවිධ කෝණ අපිට පරිසරේ හැම තැනම දකින්න පුළුවන්. තවත් තැන් තියෙනවා කෝණ දකින්න. මම හොඳ උදාහරණයක් පෙන්නන්නම්. මෙහෙම බලන්නකෝ.
මේ ඔරලෝසු මූණත දිහා අපි හිතමු මෙහෙම මේ ඔරලෝසු මූණතේ මෙන්න මේ පැය කටුවයි මෙන්න මේ පැය කටුවයි මේ මිනිත්තු කටුවයි අතර ওই කටු දෙක අපි රේඛා දෙකක් කියලා හිතුවා. උඩ තප්පර කට්ටක් ගන්න පුළුවන් බැරි නැහැ. හරි. මෙන්න මෙහෙම තියෙනවනේ උඩ කෝණයක්. හරි. දැන් ඔන්න බලන්න. හරි. ඔන්න උතන කෝණේ තියෙනවා. මම ඔරලෝසු පැත්තකින් තියන පොඩ්ඩක්. මෙන්න මෙතන කෝණයක් තියෙනවා. පැහැදිලි කොළපාට. සමහරවිට ඔයාලා දැකලා ඇති වාහනවල සමහරලාට බොහෝ විට ඔබ දැකලා තියෙනවා මම දල සටහනක් අඳින්නම් මේකට වේගමානයක් තියෙනවා අපි කියන්නේ ස්පීඩෝමීටරය කියලා වාහනවල තියෙන අපි යන වේගයමයින උපාංගයක් තියෙනවනේ මෙහෙම නිකන් මේ වගේ හැඩයක් නේ තියෙන්නේ මේ අර්ධ වෘත්තාකාර හැඩයක් නේ තියෙන්නේ ඕක මම මේ දල වශයෙන් අඳින්නේ හරි එතකොට ඕකේ තියෙනවා මෙහෙම කට්ටක් එහෙම නැත්නම් දර්ශකයක් තනින් තමයි අපි යන වේගෙ පෙන්නන්නේ. ඒතකොට මෙන්න මෙතනත් ඕනනම් කෝණයක් හැදෙනවා. දැන් චුට්ටක් ඉන්න බලන්න. මෙන්න මෙතන කෝණයක් තියෙනවා. පැහැදිලිනේ? මේක දිහා පොඩ්ඩක් හොඳට බලන්න. මෙන්න මං ඔරලෝසුව අපහු තිබ්බා. දැන් හොඳට බලන්න ළමයි. මුලින් ඇඳපු කෝණ දෙකේ බාහු දෙක නේ කොළ පාටින් තියෙන්නේ. දැන් හැබැයි මෙන්න බලන්න මේ බාහුව චුට්ටක් මෙහෙට පැනලා මේ අලුතෙන් ඇඳෙම රතු පාට බාහුව. දැකද? චුට්ටක් එහාට ගිහිල්ලා. දැන් වේගමානයක වුණත් මේ බලන්න පුතේ. වේගමානයේ දර්ශකයේ මම මෙහෙම කියලා ගන්නකො ටිකක් ලොකුවට ඔයාලට පැහැදිලි කරන්න. දැන් සාමාන්‍ය වාහනයක ස්ටාර්ට් කරනකොට මේක බිඳුවේ තියෙන මේ වාහනේ යන්න මේ වේගය වැඩි වෙනවා. අපි වේගය යනවනම් මේක මේම කරගෙනවා. ආයි හිමීට යනවනම් ආයි අඩු වෙනවා. ආයි නවත්තනකොට මේක මේම වැටෙනවා. මේක දැකලා තියෙනවද? නැද්ද? දැකලා තියෙනවද? දැකින්න ඕනේ අනිවාර්ය වාහන දැකලා තියෙනවා. දැකලා තියෙනවා. නොහොම වෙනවා. මේ බලන්නකො පුතේ. සමහර කෝණ තියෙනවා කොච්චර කාලය ගත වුණා දැන් මෙතන කාලය ගත වුණානේ දැන් වාහනයක් පැදගෙන යනවා කියන්නේ කාලය යනවනේ පුතේ කොච්චර කාලය ගත වුණත් සමහර කෝණ තියෙනවා ඒ කෝණ ස්ථිරවම තියෙනවා වහලේ පොල්ලි දෙකක් අතර තියෙන කෝණය උදේ ඉස්කෝලේ යනකොට එක විදිහකට තිබ්බේ හවස ඉස්කෝලේ යලා එනකොට තව විදිහකට තියෙනවද නෑ එහෙම වෙන්නේ නෑනේ. හරිද? ඒතර ගෙදර බිත්තියයි පොළොවයි අතර තිබ්බ කෝණය ආයි පහුවදා උදේට නැගිටිනකොට වෙනස් වෙලා තියෙනවද? නෑ. වෙන මොකුත් ඔය ස්වභාවික විපතක් අනම්මනම් වුන් නැත්තම් එච්චර දුර හිතන්න එපා. හරිද? සාමාන්‍ය ජීවිතයේදී සමහර කෝණ තියෙනවා කොච්චර කාලය ගත වුණත් ස්ථිරවම තියෙනවා. නමුත් දැන් මේ බලන්න මේ ඔරලෝසුවේ කටු දෙක අතර කෝණය කාලය ගත වෙන්න මේ බලන්න දැන් ඉස්සෙල්ලා රතු පාට රේඛාවට දැන් එහාට පැනලා තියෙන්නේ හරි කාලය ගත වෙන්න පුතේ සමහර කෝණ තියෙනවා විශාලත්වය වෙනස් වෙනවා ඔන්න ඔහොම කෝණ අපිට පුළුවන් කෝණවල ස්වභාවය අනුව කෝණවල පිහිටීම වෙනස් වීම අනුව දැන් පේනවනේ මුලින් ඇන්දේ කොළ පාට රේඛාව ටික වෙලාවකින් රතු පාට රේඛාවට ආවා දැන් තව ටික වෙලාවකින් නිල් පාට රේඛාවට ඇවිල්ලා තිබ්බ කෝණය නෙමෙයි දැන් තියෙන්නේ ඕක අඩු වැඩි වෙනවා ඉතින් වේගමානයේදීත් ওই කතන්දරය දැක්කනේ මෙන්න අර වේගමානයේ දර්ශකයේ මේ පොඩිවට ඇඳපු ඊතලේ මම ඔයාලට පැහැදිලිව පේන ලොකුවට ගන්නවා හරි අපි යන වේගෙත් එක්ක මේ පල්ලෙහා තියෙන මෙන්න මේ පල්ලෙහා තියෙන රේඛාවත් එක්ක හදන කෝණය එයා අඩු වැඩි කරගන්නවා එතකොට මතක තියාගන්න කාලය ගතවීමත් සමග වෙනස් වෙන කෝණක් තියෙනවා කාලයත් එක්ක වෙනස් නොවි ස්ථීරවම තියෙන කෝණක් තියෙනවා පැහැදිලිද කතා කරපු දේවල් ටික ස්ථීරවම තියෙන කෝණක් තියෙනවා වෙනස් වෙන කෝණක් තියෙනවා කාලයත් එක්ක වෙනස් වෙන ඒවා තියෙනවා කාලයත් එක්ක වෙනස් නොවන ඒවා තියෙනවා බිත්තිය සහ පොළව අතර කෝණය හරි
ඊට පස්සේ කළු ලෑල්ලේ මුල්ලේ තියෙන කෝණය. දොරක මුල්ලේ කැලෙන්ඩරේ මුල්ලේ තියෙන කෝණය. වෙනස් වෙන්නේ නැහැ. ස්ථීරවම තියෙනවා. වාහනයක වේගමානය ඔර්ලෝසුවක කටු අතර දොරක් අරින වහනකොටත් අර දොරයි උළුවස්සයි අතර තියෙන කෝණය අඩු වැඩි වෙනව නේද? දොර සම්පූර්ණයෙන් අරිනවා නම් ඕක අංශක 90කට විතර කැරකෙනවා. නැද්ද? එහෙම නැද්ද? කෝණේ ස්ථීරවම තියනවාද? එහෙම වුණොත් අපිට අරගන්න බැරි වෙනවනේ. ජනේලයක් අරිනව වහනකොට දොරක් අරින වහනකොට වාහනයක කාර් එක දොරක් හිතන්නකො. අපේ අත එහෙම නෑ සර්. කාලයත් සමග වෙනස් වෙනවද නැද්ද ඒවා? වෙනස් වෙනවා සර්. වෙනස් වෙනවා. සමහර කෝණ තියෙනවා කාලයත් සමග වෙනස් වෙනවා. තවත් සමහර කෝණ තියෙනවා කාලය ගත වුණාට ස්ථීරවම තියෙනවා. කාලයත් සමග වෙනස් වෙන නොවන කියන කාරණා දෙක මත අපි කෝණ තවත් වර්ග දෙකකට වෙන් කරනවා. කාලයත් සමග වෙනස් නොවි ස්ථීරවම තියෙන කෝණ හඳුන්වනවා පුතේ ස්ථිතික කෝණ කියලා. ස්ථිතික කෝණ. මේවා දැනගෙන ඉන්න ඕනේ. අපෙන් උදාහරණ අහනවා. කෝණ වර්ග කෝණවලට උදාහරණ කීපයක් දීලා ස්ථිතිකද කියලා තෝරන්න දෙනවා. මොන වර්ගයේද කියලා අහනවා. ඔබ දැනගෙන ඉන්න ඕනේ. ස්ථීරවම තියෙනවා. හරි ලේසි මතක තියාගන්න. කාලයත් එක්ක වෙනස් වෙන්නේ නැහැ. ස්ථීරවම තියෙන කෝණ ස්ථිතික කෝණ කියනවා. කාලයත් සමග වෙනස් කරනවා. වෙනස් වෙනවා. නිකන් ගමන් කරනවා වගේ. ගමන් කරනවා වගේ. ගතික කෝණ. ස්ථීරවම තියෙන කෝණ ස්ථිතික කෝණ වෙනවා. වෙනස් වෙන කෝණ ගතික කෝණ වෙනවා. ප්‍රශ්නයක් අහන්න. ෆෑන් තියෙනවනේ. මම නිකන් දල වශයෙන් ෆෑන් එකක් අරන් ඉන්නවා. මම බොහෝ විට තටු 3ක් තියෙන්නේ ෆෑන් එකේ. මේක නිකන් මම ගත්තේ මේ සිවිලි මේ ගහලා තියෙන ෆෑන් එකක් විදිහට. ඕක නිකන් ස්ටෑන්ඩ් ෆෑන් එකක් වුණත් ඔහොමනේ තියෙන්නේ තටු 3. ඔහොම නේද? ඔහොමනේ තියෙන තටු 3 දල වශයෙන්. දැන් ෆෑන් එකක් කැරකෙනකො. ෆෑන් එකක් කැරකෙනවා. මේක උනත් මෙහෙම කැරකෙනවා. මේක උනත් මෙහෙම කැරකෙනවා. කල්පනා කරලා බලන්න ෆෑන් එකක් කැරකෙනකොට ෆෑන් එකේ තටු අතර තියෙන කෝණය ස්ථිතිකයිද ගතිකයිද? ස්ථිතිකයි. ඈ කෙනෙකුට ස්ථිතිකයි ගතිකයි සර්. උත්තර දෙකම තියෙනවානේ. උඩ හයි කරලා තියෙන කැලලසේ කරකේ. හරි බලමු. ස්ථිතිකයි ගතිකයි දෙකම තියෙනවා. මම ඇහුවේ තටු අතර තියෙන කෝණය. මෙන්න එක තට්ටක්. සිග්නල් නෑ. අහගන්න. මෙන්න එක තට්ටක්. මෙන්න අනිත් තට්ට. තටු අතර තියෙනවා කෝණයක්. ෆෑන් එක කැරකෙනවා. ෆෑන් එක කැරකිලා ඉවරුනහම මේ තටු දෙක අතර තියෙන කෝණය වැඩි වෙලා තියෙනවද අඩු වෙලා තියෙනවද? එහෙම්මම තියෙනවා. එහෙම්මම තියෙනවා. ඒ කියන්නේ වෙනස් වෙලාද වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වෙන්නේ වෙනස් වෙන්නේ වෙනස් වෙන්නේ නැතුව ස්ථිරවම තියෙනවා නම් අපි කියන්නේ ගතික කෝණ කියලාද ස්ථිතික කෝණ කියලාද? වෙනස් වෙන්නේ සර්. එහෙනම් ගතික කෝණ කියලා කට්ටියක් වැරදියට තේරුම් අරගත්තනේ. ස්ථිතික කෝණ. ස්ථිතික කෝණ. තව උදාහරණයක් ගන්න. මේකත් මම දල වශයෙන් අඳින්න. කරත්ත රෝද දැකලා තියෙනවා. ඔව් සර්. කරත්ත රෝදයක මෙන්න මෙහෙම පටි වගේ ගහලා තියෙනවනේ. තියෙනවනේ. දැකලා ඔව් සර්. මම දල වශයෙන් අඳින්නේ. කරත්ත රෝද ඔහොම නෑනේ. හරි. මේ වගේ කරත්ත රෝදයක් තිබුත් ගොනායින්දි කාණුයි නේද? හරි. දැන් කරත්ත රෝදයක මේවට අපි කියන ඔය ගහලා තියෙන පටි වගේ ඒවට කියනවා ගරාදි කියලා. හරි. කරත්ත රෝදය කැරකෙනවා. අපි හිතමු කරත්ත රෝදය මෙහෙම ඉස්සරහට යනවා. රෝදය කැරකෙනවා.
රෝදේ කැරකෙනකොට මේ ගරාදි අතර තියෙන කෝණය ස්ථිතිකයිද ගතිකයිද? ස්ථිතිකයි. ස්ථිතිකයි. රෝදේ කැරකිලා නැවැත්තුවම මේ අතර තියෙන කෝණය අඩු වැඩි වෙලා තියෙනවද? ස්ථිතිකයි නෑ. නෑ. ස්ථිතිකයි. නෑ සර්. එක විදිහටම තියෙනවා ස්ථිතිකයි. තීරවම තියෙනවා. අවුස ෆෑන් එක වගේ තමයි සර්. ෆෑන් එකම තමා නේද? තේරුම් ගත්තොත් අපිට ෆෑන් එකම තමා ඔය. එතකොට කාලයත් සමග වෙනස් වෙනවනම් මොනවද ඒවා? ගතික ටික කෝණ සර්. කාලයත් සමග වෙනස් වෙන්නේ නැත්තම් මොනවද ඒවා? ස්ථිතික කෝණ. ස්ථිතික කෝණ සර්. ස්ථිතික කියන එකේ අපි නිකන් හිතේ තියාගන්න තේරුම මොකද්ද ළමයි? එක දෙකට පවතින ස්ථීරවම තියෙනවා. වෙනස් වෙන්නේ නැහැ. ගතිකයි කියන්නේ වෙනස් වෙනවා. දැන් දෙකක් නේ තියෙන්නේ. ওই දෙකෙන් එකක් මතක තියාගත්තා නම් වැඩේ ලේසියිනේ. ස්ථිතිකයි කියන්නේ ස්ථිරයි. එහෙනම් ඉතින් වෙනස් වෙනවා නම් ගතිකයි. හරි? රයිට්. මේ තියෙන්නේ ස්ථිතිකකෝ ගතික කෝණ වලට උදාහරණ ඔර්ලෝසුව කටු අතර මේ කතුරකින් කපනකොට කතුරේ කෝණ මේ තියෙන වෙනස් වෙනවා තල සර්. දෙක අතර කෝණය වෙනස් වෙනවනේ පැහැදිලිවම නේද? ඔව් සර්. කටු අතර කෝණය කාලයත් සමග වෙනස් වෙනවා. අපි ඒක ඇත්තරම දැක්කා. හරි? ස්පීඩෝමීටරේ එහෙම නැත්නම් වේගමානය. දැන් මෙතන වේගෙන් යන්න කෝණය නේ අඩු වැඩි වෙනවනේ. හරි? ලියමු. ටක් ගාලා ලියමු. කාලයත් සමග වෙනස් වන කෝණ ගතික කෝණ ලෙස හැඳින්වේ. කාලයත් සමග වෙනස් වන කෝණ ගතික කෝණ ලෙස හැඳින්වේ. උදාහරණ කීපයක් රූපය වලින් දාලා තියෙනවා. අපි උදාහරණ කීපයක් යටින් ලියමු. ඔරලෝසුවක කටු අතර ගතික කෝණ තියෙනවා. කතුරකින් කපන විට කතා කරපු හින්දා අපිට මේක ලියාගෙන ඉවර කරන්න විතරයි තියෙන්නේ. වාහනයක වේගමානය තව එකක් අපි කතා කරා. දොරක් අරින වහන විට පොතේ පිටු පෙරලන විටත් එහෙමයි නේද සර්? පොතක පිටු පෙරලන විට එහෙමයි. අපේ අත කකුල් දිගාරින විට අපි ඈත් වෙනකොට එහෙම කෝණ වෙනස් වෙනවා නේ. හරි. අරකට ලියලා ඉවර කරමුද? උත්තර ඉවරයිනේ. හා සර් ලියමු. හා සර් ලියමු. එහෙනම් ගතික කිව්වේ කාලයත් සමග වෙනස් වන කෝණ. එහෙනම් මෙතන මොකද්ද ලියන්න ඕනේ? කාලයත් සමග වෙනස් නොවන කෝණ. රයිට් ලියමු. කාලයත් සමග වෙනස් නොවන කෝණ. වරහන් ඇතුලේ වචනයක් තියෙනවා ලියන්න. ඒක ලියමු. කාලයත් සමග වෙනස් නොවන කෝණ. වරහන් ඇතුලේ ලියමු පුතේ. ස්ථීරවම තියෙනවනේ. ස්ථීරවම පවතින.
වෙනස් වෙන්නේ නැහැ. ස්ථිරයි. කාලය සමග වෙනස් නොවන කෝණ ස්ථිතික කෝණ. ලෙස හැඳින්වෙනවා. දැන් පොතක පිටු පෙරලනකොට ගතිකයි. නමුත් පොතක මුල්ලේ තියෙන්නේ ස්ථිතිකයි. පොතක මුල්ල වෙනස් වෙන්නේ නැහැ. ස්ථිතික කෝණ ලෙස හැඳින්වෙනවා. උදාහරණ පැහැදිලිව තියෙනවා ඔබට. කෝණ ටිකක් මම ඇඳලා තියෙනවා. කළු පාට රේඛා තියෙන පේනවනේ. මෙතන මෙතනක් තියෙන. මෙතනක් තියෙන. උදාහරණ ලියලා ඉවර කරමු. පොතක මුල්ල විදුලි පංකාවක තටු අතර ෆෑන් එක කියලා කියන්නේ විදුලි පංකාවටනේ. විදුලි පංකාවක තටු අතර බිත්තිය සහ පොළව අතර ඕන තරම් ලියන්න පුළුවන්. පොතක මුල්ල, දොරක මුල්ල, කළු ලෑල්ලේ මුල්ල, සර් කරත්තේ ඔව් කරත්තේ ගරාදි අතර ඕන එකක් ලියන්න. ඕන එකක් ලියන්න. මම ඒක ලියන්නේ. පොතක මුල්ල, ලිව්වා දොරක මුල්ල, යන්නේලේ මුල්ල, කළු ලෑල්ලේ මුල්ල, කැලෙන්ඩරේ මුල්ල. ඔය මුළු වෙනස් වෙන්නේ නැහැ නේ කොහොම? හරි. රයිට්. මේ දෙකත් මතක තියාගන්න වෙනවා. හරි. එhmenan ඔයාලට මෙතන වැඩ වගේකුත් තියෙනවා. මෙන්න මේ ගහේ තියෙන කෝණ ටික මැනලා ලියන්න. හරි. ඊට අමතරව මම මොනවද දීපු වැඩ ළමයි? ලොකු ටියුට් එකේ හතරවෙනි පිටුව. ටූට් එකේ පිටුව අංක 4 කරන්න කිව්වා. හතරවෙනි පිටුව සම්පූර්ණ කරන්න ඕනේ. හරිද? ඊට පස්සේ මේ ගහත් මනලා දාන්න. ගහ මනලා දාන්න. මේ දවස්වල ගස් කපනවනේ. කට්ටිය නේද? ඔයාලා බලන්නකෝ මේ ගහේ තියෙන කෝණ ටික කපන්න නැතුව. හරිද? මම නිකන් ගහ කියලා ලියන්නනේ. ලබන සෙනසුරාදා පන්ති නැහැ. දන්නවනේ. ඒ හින්දානේ අපි අද දවසේ යොදාගත්තේ. සෙනසුරාදා පන්ති නැහැ. ඊළඟට තියෙන වෙලාවක් මේවා මම ඔයාලගේ WhatsApp group එකට පණිවිඩය දාන්න. අලුත් පාඩමකට ටියුට් එකක් ගන්නක් තියෙනවා. ඒකට අදාළව පණිවිඩය දෙන්නට පස්සේ ගිහලා ටියුට් එක ගන්න. හරි? එහෙට එහෙම යන්න එපා. මම මැසේජ් එකක් දැම්මට පස්සේ තමයි මේ වැඩ ටික ඔක්කොම සෙනසුරාදා පන්ති නැහැ. අර වැඩ ටික කරලා ඕන පාඩමේ ඕන කෙනෙක් ඕන තැනකින් ඕන දෙයක් අහන්න අපි කියලා දෙන්නම් කියලා මයින් හැටි ඕනේද අඳින හැටි ඕනේද කෝණ වර්ග ඕනේද කෝණ නම් කරන්නේ කොහොමද ස්ථිතික කෝණ මොනවද ගතික කෝණ මොනවද ඕන දෙයකට ඔට්ටු වෙලා ඉන්න අපි අලුත් පාඩමකින් ඊළඟ දවසේ හම්බෙමු හරි පරිස්සමට ඉන්න හැමෝම ආයිබෝන් හැමෝටම ආයිබෝවන් සර් අයිබෝවන් සර්